තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අවසරයි සයනතර මූලං ප්‍රපංච සංකාය මන්තා අස්මේති සබ්බම් පරුන්දේ යකාති තණ්හා අජත්තං තාසං විනයෝ සදා සතෝ සික්ඛේති කියන කාටවත් නිසයන්ංශ අන්තිම කොටක් තවත් කරන්න. මොකද සුත්තේ? තුවටක. මූලං ප්‍රපංච සංකාය මන්තා අස්මේති සබ්බ මුපරන්දේ යාකාති තණ්හා අජත්තං තාසං විනය සදා සතෝ සික්ඛේ. ප්‍රපංච සංඛාය කියලා මෙතන මම හිතන්නේ ගිනීම මතක නැහැ මෙතන මොකද්ද කියලා ප්‍රපංච සංඛා. ඔව්. ඒකේ මූලය මොකද්ද කියන එක මන්තයා ඒ අස්මීති බව. ඒකේ මූලය අස්මීති. අස්මීති කියන මූලය සියලුම ආකාරයෙන් උපරෝධණය කරලා යාකාජ තණ්හා අධ්‍යාත්ත යම් කිසි ආධ්‍යාත්ම තණ්හාවකද ඒක ඉක්මවලා හැමදාම සතියෙන් සිහියෙන් හික්මේනවා. එතකොට මේකේ ප්‍රපංච සංඛාව කියන එකයි අස්මීති කියන මූලයයි මේ මූලයේ ඉක්මවීමයි මේ ප්‍රපංච සංඥා ඉක්මවීමයි ආධ්‍යාත්මයේ හික්මන ආකාරය. මේක එතකොට සම්පූර්ණයෙන්ම මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්වනවානේ ප්‍රපංච දැන් ඔය ප්‍රශ්නේම වෙන ක්‍රමයකට ඔය දැන් උතන බුදුරණාහි දෙන්නේ අර්ථය. ඔය ප්‍රශ්නෙම වෙන ක්‍රමයකට තමයි කාගෙන්ද මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් භික්ෂුන් අහන්නේ. ඒ කියන්නේ ප්‍රපංච සංඥා සංඛා කියන කාරණාව ඉක්මවන්නේ කොහොමද කියලානේ අහන්නේ. ප්‍රපංච සංඥා සංඛාවන් ඉක්මවන්නේ. එතකොට ඒකෙන් තමයි කලහයි වාද විග්‍රහ කියන මේ තුන් කියන ප්‍රශ්නේ. එතකොට ප්‍රපංච සංඥා සංඛා කියන කාරණාව මම හිතන්නේ විග්‍රහයක් කරා läග ගැනීමේ ප්‍රපංච läග ගැනීමේ හඳුනාගෙන ගැනීම නේ läග ගැනීමේ හඳුනාගෙන ගැනීම. එතකොට දැන් läග ගැනීම හඳුනාගෙන ගැනීම නේ läග ගැනීම හඳුනාගෙන ගැනීම. ඒ කියන්නේ läග ගැනීම හඳුනා ගැනීම ගිනිනවා කියනකොට මේ දැන් අපි ජීවත් වෙනවා කියන සියලු කාරණාවල කෘත්‍ය. දැන් අර මෑණියොත් එව්වේ දවල් කෙනෙක් කෘත්‍ය දැන් න්‍යාය. කෙනෙක් අපි ගත්තොත් එහෙම දැන් අපි ගන්න ඕනේ දැන් ඇහින් රෙකෝඩරේ පේනකොට ප්‍රපංචයයි කියලා. ඒක වැරදි. දැන් ඒක සිද්ධිය. න්‍යාය නෙමෙයි. ඒක සිද්ධිය. එතකොට මේකේ සිදු වීම තමයි ප්‍රපංච සංඥා සංඛා කියන්නේ. ඒ කියන්නේ ඒකට මොකද? ඒ සංකීර්ණ වචන තුන කඩලා ගත්තොත් එහෙම ප්‍රපංච සංඥා කියන එක අපි එනකත්ෙන් ගත්ත ධර්මාර්ථයේ සංඥා යෙදিলা තියෙනව නැත්නම් දැන් මේ ඇවිල්ලා ප්‍රපංචයේ සංඥා කියන අර්ථයෙන් ප්‍රපංචයේ සංඥා. ප්‍රපංචයේ ඒක සංඥා කියනකොට වස්තුත්වය නැතුව ඒක හඳුනා ගැනීමේ කෘත්‍යය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මම මේ දවස් ටිකේම අර විග්‍රහ කරේ ඇසීම අනිත්‍ය මහා කරද ඇසීම කියලා. ඇසීම කියන කාරණාව කියනකොටම මේ ප්‍රපංචය. ඒ කියන්නේ ප්‍රපංච කියන නිර්වචනය. කොටි සූත්‍රයේ තියෙන්නේ. ප්‍රපංච කියන නිර්වචනයේ කෘත්‍යයක් තමයි. ඒ කියන්නේ කෘත්‍ය කියන්නේ ඒකේ සිදුවීම. ඇසීම කියන කාරණාවෙන් ගත්තට පස්සේ අපට කතාවක යෙදීමක් නැහැ.
දැන් ඇසීම කියන කාරණාව ගත්තාට පස්සේ කතාවක යෙදීමක් දැන් අපි ගත්තොත් මං කියන එක ඇහෙනවා. කතාවක යෙදිලා. යම් කාරණාවක යෙදිලානේ. දැන් ඇසීම කියන කාරණාව දැන් හොයනකොට හම්බෙන්නේ නැත්තේ හම්බුන්නේ නැහැ කියලා දාන එක නෙමෙයි මේ කියන්නේ. හම්බෙන්නේ නැත්තේ සැබෑවටම ඇසීම කියන කාරණාව කතාවක් යෙදෙන්නේ නැහැ. හැබැයි ඇසීමක කතාවක් යෙදෙන්නේ නැතුන දැන් මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්නන්නේ යම් විතක්කේති තම්පංචේති. ප්‍රපංචේ කියලයි තතෝ නිදානං පුරුෂෝ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති. බලන්නකෝ ඒ කියන කාරණා චක්කුම් සති රූපේ චක්කුම් පටිච්ච රූපය උපජ චක්ක විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේජේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේ තං පපංචේති තතෝ නිදානං පුරිසෝ ප්‍රපංච සංඥා සංකා සමුදචරති. ප්‍රපංචය කියලයි බලන්න කේම නෙමෙයි තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. ප්‍රපංචය කියලයි ප්‍රපංච සංඥා සංකා සමුදචරති. තතෝ නිදානං. එතකොට ප්‍රපංචය කියන කාරණාවට සංඥා සංඛාවක ක්‍රියාකාරීත්වයක් නැතුව කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය නැතුව කතාවකට ඉඩක් නැහැ. දැන් කොට්ටික සූත්‍රයේ තියෙන ප්‍රපංච සංඥා සංඛායින් කරනවා කියලා නෙමෙයි. අපි නිරුද්ධනවා කියලා නෙමෙයි ප්‍රපංච. සලආයතන ප්‍රපංච නිරෝධා. පංච උපසම්ම සලආයතන උපසම්ම. මොකද තියෙන්නේ? ප්‍රපංච. සලආයතන කියන කාරණාව කතා කරාම අපි මේ කතා කරන කලා විවාද විග්‍රහ තුවන් කියන කියන්නේ පටලැවිල්ල මේ පටලැවිල්ල නෙමෙයි කතා වෙන්නේ. ප්‍රපංච කියන වචනේ අර්ථාන්විත භාවය ගත්තාම දැන් අපි දැන් තව මං ක්‍රමයේ කියන ඇසීම කියන වචනේ අතහැරලා මම ඒක තවත් සරලව තේරුම් ගන්න අපි ගම්මකෝ කන අපි හොයන්න යනවා කියලා. කන හොයන්න යනවා. කන කියන කාරණාව හොයන්න යමුනාට පස්සේ දැන් අපිට මේ ඇසීම කියන කාරණාව තමයි මෙතන මේ අපේ ඇසීමක් එක අපි ජීවත් වෙනවානේ. මේ කරුණ ජීවත් වීම කියන එකට සිදුවෙන කාරණාව මගේ කන නැතුව අපිට කන කියන එක නේද තියෙන්නේ. මගේ කන කියන එක නෙමෙයි. දැන් මම පැත්තක ඉඳලානේ අපි මේ දාගන්නේ. ඒ සාධාරණව කන කියන එකනේ. කන කියන කාරණාවට තමයි සම්පූර්ණයෙන්ම මේක කියන්නේ මේ ක්‍රියාකාරීත්වයක එළිමත් තියෙනවා. න්‍යාය කියන අර්ථයෙන් වගේ කියන්නේ ඉදින්දර බලන එක නෙමෙයි මේ සිදුවීම. ඔව්. මේ සිදුවීම කියන එක. දැන් අපි ගත්තොත් දැන් මම කතා කරන එක ඇහෙනවනේ. කතා කරනකොට ඇහෙනකොට දැන් මම ඇසීම කියන එක දුන්නේ මුලින්ම. ඇසීම කියන කාරණාවනේ සම්පූර්ණයෙන්ම සිදුවීම වෙන්නේ කියලා එක පැත්තකින් පෙන්වන්නේ. ඇසීම කියන කාරණාව නැතුව කන කියන කාරණාව එක්ක බලන්න. මගේ කන කියන එක නෙමෙයි. කන දැන් අපි දැකීම කියන එකට කන කියන්නේ නෑනේ. ඇසීම කියන එකනේ කන කියන්නේ. දැන් මේ ඇසීම කියන කාරණාව පැත්තකට කරලා මේකට කන කියන කාරණාව බලන්න. කන කියන එකයි මෙන්න මේ හැබැයි නිකන් කන කියන එක නෙමෙයි. මම සම්බන්ධ කරන්නේ නැතුව සිද්ධාන්ත කියන්නේ මම කියන්නේ න්‍යාය සිදුවීමේ න්‍යාය කනයි සද්දයයි විඤ්ඤාණ එකතු වීමනේ. දැන් මේකට ඇසීම දාන්න ඕනේ නැහැ. ඇසීම කියන එක හම්බුනේ අපට අපේ පැත්තෙන් හොයන්න ගිහිල්ලා. ඇසීම කියන කාරණාව අපට නිර්වචනයක් උනේ අපි අපේ පැත්තෙන් හොයන්න ගියා. අපට ඇහිමක් එක තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. තවත් මේක මේ තව පැත්තකින් බලුවොත් එහෙම කනකට වෙච්ච සිද්ධියක්. දැන් අපි ඇසීම කියන එක පැත්තකින් දානවා ඇසීම කියන කාරණා ඉබේනේ. අපිට දාගන්න වෙන්නේ ඉබේ. නැත්නම් මම කරා. දැන් අරක කොහොමද වැරද්දක් නේ. නාම රූප කියන ඒවා බොරුනේ. ඒක තනිකර අපි දාන වැරදි. නැත්නම් අපි හරියට අපේ පැත්තෙන් හැබැලුවොත් එක්ක ඉබේ නැත්නම් මම කරපු දෙයක්. එතකොට දැන් මේ කියන කාරණාව අපි දාගන්න කරුණුනේ. අපට මේ ඇසීම කියන කාරණා තු හම්බෙන එකක් නෙමෙයි. කන කියන එකත් ඇසීම කියන එක පැත්තකින් තියනද ඇසීම කියන කාරණාව ඇත්තටම ගත්තොත් ගොරෝසු මට්ටමේ
විචක්ෂණයකට උපරිම දෙන්න පුළුවන් න්‍යායක්. කරුණක්. ගොරෝසු මට්ටමේ කියන්නේ ධර්මයක් අහපුම නැති. ධර්මයක් දන්නේම නැති කෙනෙකුට ගෝචරවන සිද්ධියක්. ගෝචරවන කරුණක් කතා කරන එක. ඇසීම කියන කාරණාව. දැන් ඇසීම කියන වචනයක් නැහැනේ පටිච්චසමුප්පාදේ. මේ ඇසීම කියන කාරණාවක් මදුබින්නික සූත්‍රෙත් නැහැනේ. එතකොට දැන් අපි ඒ ගොරෝසු මට්ටමින් අපි හිතන එක පොඩ්ඩක් අපි අයින් කරමුකෝ. ඒ කියන්නේ ගොරෝසු මට්ටමින් මම හිතන කාරණාව. ගොරෝසු මට්ටමින් මම යම් කිසි දෙයක් අපි මේ කෘත්‍ය හිතන එක අයින් කරලා බැලුවොත් ධර්ම න්‍යාය එක ගලපන්නේ නැතුව ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. ධර්ම න්‍යාය එක ගලපන්නේ නැතුව යථාර්ථවාදීව සිද්ධියක් කතා කරොත් මේ කන කියන කාරණාවනේ කන කියන සිද්ධියනේ මේ සිද්ධ වුනේ. වෙන එකක් නෙමෙයිනේ. දැන් ඕන මගේ කන පටලවා ගන්න හොඳ නැහැ. දැන් මගේ කන පටලවා ගන්න යනවා වගේ තමයි අර මම අර ගොරෝසු මට්ටමින් මගේ ඇහිම කියන මමයි අහන්න යොමු කරන්නේ. ඉබේ යහන්නේ කියන කාරණාවට අපි දෙන්නේ ඉබේ කියන එකට සාධාරණයි මේ මස් කනටයි වෙන්නේ කියන එක. කියන්නේ මස් කනට වෙන වැඩක් කියන එක ඉබේ කියන එකත් එක්ක යෙදෙනවා. මගේ කනට මම කරනවා කියන කාරණාව එක්ක යෙදෙනවා. මේ අර මේ ඇසීම කියන කාරණා මමයි කරන්නේ කියන ගත්තට පස්සේ. ওই දෙකම නැතුව ඇසීම කියන එක බලපු විදිහෙම කන කියන එකෙන් බලන්නකො. ඇසීම කියමු කාරණා හොයන්න නැතුව මම ඔන්න ඇසීම කියන එක මම ගොරෝසු මට්ටමකට දුන්න එකක් කියලා. ඒක තේරුණාද? ගොරෝසු මට්ටමකට කියන්නේ හිතන්න දැන් අපේ ධර්මයට ආපු නැති කෙනෙකුට ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඇසීම කියන කාරණා. මෙන්න එහෙම සිද්ධියක් වෙනවා ඇත්තටම. දැන් ඊට වඩා සියුම් වෙලා කතා කරනකොට කනක් කියන එකටනේ මේක වෙන්නේ. මේ කනක සිද්ධාන්තයක් නේ මේ කාරණා. එතකොට එහෙනම් කන කියන නිර්වචනයේ දීමම කියන කාරණාව ප්‍රපංචය. හැබැයි මගේ මේ වැඩ කටයුතු ටිකේ මගේ මේ කටහඬ ඇහෙන කරුණ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දැන් අර මේ දෙක වෙන් කරගන්න. ඇසීම කියන එකන් වෙන් කරලා පෙන්වන්නේ. අසන දෙයක් නෙමෙයි අසන මමත් නෙමෙයි කියලා වෙන් කරලා පෙන්වන්නේ. ඔය විදිහටම මේ වෙන් කරගන්න කියලා මම කියන්නේ කන කියන එක. කන කියන කාරණාව දැන් මේ අහපු විස්තරේ නැතුව කන කියන කාරණාවක කෘත්‍යයක් තියෙනවනේ. ක්‍රියාපටිපාටි කොටසක් කියන්නේ. ඔව්. ක්‍රියා ඒ කියන්නේ අර එහෙම මේව කරන්නේ නැතුව සිදුවීම. ඒ සිදුවීමේ ක්‍රියාව. කන කියන කාරණාව. මෙන්න මේ කන කියන කාරණාව මේක ලැබීමක් නෙවෙයි මේක මේ ලැබීම කියන කාරණාව හඳුනාගත්ත නිසා නේද මේ ගිනීමකට ගියේ. ඔන්න හිතලා බලන්න මේ ලැබීම කියන කාරණාව දැන් අපි කාටවත් කතා කරන්න පුළුවන්ද? මේ ඇහිමේ කෘත්‍ය නැතුව කනක්. කතා කරන්න බෑනේ. දැන් කන කියන කාරණාව ඇහිමේ කෘත්‍ය සිද්ධියම නම් මේ කන කියන එක එහෙමනම් මේ කන කියන කාරණාව මේ කියන්නේ ඒකම නම් දැන් මම කතා කරනවනේ මම කතා කරන එක ඔයාලා තුලයි තියෙන්නේ මම මේ ගොරෝසුම මේ කිව්වේ ඔව් දැන් ඒකම නම් ඇහිම කන කියන කාරණාවම නම් මේ සිද්ධිය මම කතා කරන එක තියෙන්නේ ඔයාලා තුල. ඒ කියන්නේ මේක පිට කියන කාරණාවට දාන්න බෑ. එහෙනම් මම ගොරෝසුවේ මේක කිව්වේ. ඒ කියන්නේ දැන් ඒකම නම් මේක. හැබැයි ඒකම කියන කාරණාව නෙමෙයි. ඒක තමයි ප්‍රපංචය කියන්නේ. යෙදීම කියන්නේ. ලැබීම නේ මම කිව්වේ ලැබීම. දැන් ඔන්න
ලැබීමක් සිද්ධ වුණානේ. නැද්ද? ලැබීමක් සිද්ධ වුණා මොකකටද? අසන කියන්නේ මේ කාරණාවකට. අර ඇසීමේ කරුණ වගේම ඇසීම කියන කාරණාව හිතන්නේ නැතුව කන කියන එක ගැන හිතුවා. කන කියන කාරණාව කියන එක බලනකොට ඒක එක්ක තමයි මේ සිද්ධි දාමයේම කතා කරන්න තියෙන්නේ. දැන් කන හොයන්න යමු වුණා නම් මේ ටික කතාව අවශ්‍යතාවයක් නැහැ. කන කියන එක හොයන්න යමු වුණා නම් මේ කාරණා අදාළත්වයක් නැහැ. මම අර කාරණා කියන්නම්. ඇසීම කියන එක හොයන්න යමු වුණා නම් මේ ඇසෙන දේ කතන්දරේ නෑනේ. දැන් මම ඒ කාරණාවෙන් ගන්න නැති මේක ප්‍රපංච සංඥා සංකා කියන එක පෙන්වන්න ඕන නිසා. ප්‍රපංච සංඥා සංකා කියන එක පෙන්වන්න ඕන නිසා මොකද මගේ හිතලුවකට පෙන්වන්න බෑනේ. ඒතර බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවක් එක්ක මේක පෙන්වන්නේ මගේ හිතලුවට පෙන්වන්න බෑ කොහොමද? ඒ කියන්නේ මගේ හිතලුවකට පෙන්වන්න මම පෙන්නනවා කියන එක නේ පෙන්වන්න බෑ කොහොමද? අර සිද්ධාන්තයක විතරයි වෙන්න පුළුවන්. මට කියන්න බෑ මේ ඇසීම කියන කාරණාව ප්‍රපංච කියලා. ඇසීම කියන කාරණාව ප්‍රපංච කියලා කියන්න බෑ. හැබැයි කන කියන කාරණාව ප්‍රපංච කියලා කියන්න පුළුවන්. ප්‍රපංච කියන්න පුළුවන් කියන්නේ දැන් කන කියනකොට අපට මතක් වෙන්න එපා මේ ලැබෙන කනක් කියන එක. ඇසීම කියන එක ලැබෙන එකක් නෙමෙයිනේ. ක්‍රියාකාරීත්වයක් නේ. එතකොට කන කියන කාරණාවට සිද්ධියක් තියෙනවා. කන කියන එක අපි කතා කරන එකක් තියෙනවා. මේ කන කියන එකේ ඒ ක්‍රියාකාරීත්වය කුළු ගැන්වීමේ පෙන්වන්න පුළුවන් කෘත්‍යය. කන කියන කාරණාව අර ඇසීම කියන කාරණාව යම් කිසි විදිහකින් හොයාගන්න බෑ වගේ. නමුත් ඇසීම කියන කාරණාව මත පදනම් වෙලා තමයි මේ දෙක ඇහෙන්නේ. ඒක හරිය තේරෙනවනේ. ඒකයි මම කිව්වේ ඒක ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් කාරණාවක් කියලා. ඇසීම කියන කාරණාව මත පදනම් වෙලා තමයි මේ ඉතින් එහාට සිද්ධ වෙන්නේ. කන කියන කාරණාව මත පදනම් වෙලා මේ ටික සිද්ධ වෙන්නේ කියනකොට අපිට එකක් ඒක අලු වෙනවා. ඒක සත් මෙහෙම දැන් සංකල්පන ඇසීම කියන කාරණාව ගන්න ඊට ගොරෝසුව වෙනවනේ කියලා. දැන් ඕක දැන් ලම්බරයන් දැන් සංවිසාරකේ වෙනවා සිටි පිළිච්චන කණෙන් පටන් අරගෙන කතා කරන්න ගියොත් අපි අර නොමග යන්නේ කියන්නේ ලැබෙන කණකින් නවත්ින්න පුළුවන් නිසා අර එහෙම තනකට හිර වෙන්නේ නැතුව අර කියන්නේ විමසීම ඉස්මතු කරලා කොහොමද බහ ගන්න බැරි වෙන නිසා සන්නසර ගොරෝසු අතනින් අන්න හරියට. දැන් කන කියන්නේ කන ගැන කියලා දෙන්නේ ශ්‍රාවකයෙකුට. ඒ කියන්නේ ඒ නිවැරදිවම නිවැරදිවම කන ගැන කියලා දෙන්න යනවනේ ශ්‍රාවකයෙකුට. නිවැරදිවම. නැත්තම් කන ගැන කියන්න පුළුවන්. දැන් බලන්නකො පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන්නේ කොතනකවත් තියෙද කියලා මේ එන කෙනෙකුට. ඒ කියන්නේ පටිච්චසමුප්පාද කියන්නේ මේක. ඒ කියන්නේ අපි කතා කරන විස්තරය. අතෝ මේ පටිච්චසමුප්පාද වචනේ නෙමෙයි. පටිච්චසමුප්පාද විස්තරය කියන කාරණාව මේ අපි කොතනකවත් බුදු දේශනාවක නැහැනේ මේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියන මෙන්න මේ විග්‍රහය ඔය විග්‍රහය මේ ශාසනයට ආව නැති කෙනෙකුට කියලා. ඔය විග්‍රහය නෑ. ඔය විග්‍රහය දැන් බුදුරණවහන්සේ තිබ්බනේ කියන්න අර දණ්ඩපාණිට. මොකද විග්‍රහය. දණ්ඩපාණිත් එක්කනේ මේ සාකච්ඡා යෙදුනේ මදුපිණ්ඩික සූත්‍රය. නමුත් කතා කරේ නෑ නිස්සද්ද වුණානේ. එතකොට දැන් මේ සිද්ධාන්තේ පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ කන කියන කාරණාවක් විග්‍රහ කරනකොට ඒක läග ගන්න නැති වෙන විදිහකට චින්තනය මෙහෙවන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ඇසීම ගැන කතා කරනකොට ලොකු මොකුත් ඕනේ නැහැ. ඒක ලෝකෙන් කියලා දෙන්න පුළුවන්. ඇසීම කියන කාරණා. දැන් බාහ්‍ය කියන ශ්‍රාවකෙන් නෙමෙයිනේ. බාහ්‍ය කියලා කියන්නේ සාමාන්‍ය පුතජන මිනිස්සෙක්. එතකොට එයා තමයි ඉන්නේ. එයාට කියලා දෙන්න වෙන්නේ මේ එයාගේ ලෝකයත්. ඒකෙන් ලෝකේ කාරණා ඒ ශ්‍රාවකයෙකුට නෙමෙයි බුදුරණවහන්සේ බණ කියන්නේ. එතකොට අන්න ඒ කාරණා. දැන් කාටද මේ ශ්‍රාවකයෙකුට කියන්නත් පුළුවන් ධර්මයේනේ. ඒක ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ශ්‍රාවකයෙකුටම කියන්න පුළුවන් විතරක් දෙයක් තියෙනවා. ශ්‍රාවකයෙකුට ඕනම දෙයක් කියන්නත් පුළුවන්. හැබැයි ශ්‍රාවකයෙකුට විතරක් කියන්න පුළුවන් දෙයක්ත් තියෙනවා. හැමෝටම කියන්න පුළුවන් හැම දෙයක්ම නෑ. දැන් මාළගේ පුතත් කියවනේ. ශ්‍රාවකයෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එයාගේ තියෙන න්‍යායත් එක්ක න්‍යායයි. එතකොට එනම් මේ ඇසීම ගැන කතා කරන කාරණාව ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. ඕනම කෙනෙකුට කියලා දෙන්න පුළුවන් කාරණා. මොකද ඒක ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. මේක සාමාන්‍යයෙන් හිතන්න නැති වුණත්
ඕනම කෙනෙකුට ඉස්මතු කරන්න පුළුවන්. දැන් ඔය ඇහුනේ ඇහිීමක් වෙච්ච නිසා. දැන් මම අර කිව්වේ මේ කන නිසානේ කෑමයි බතුයි කියලා කතා කරන්නේ. එතකොට ඕනම කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. නමුත් මේ කන කියන කාරණාව එහෙම කතා කරන්න බෑ. මොකද හේතුව? එහෙම කතා කරන්න ගියොත් අනිවාර්යෙන් තියෙන කනකට යනවා. තියෙන කන නැහැ කියන එකට යනවා. අත්ත සූත්‍රයේ පැහැදිලි වෙන්නේ. ඒ දෙකෙන් එකට යනවාමයි. එක්ක තියෙන කනකට යනවා. නැත්නම් තියෙන කන නැහැ කියන දෙයකට යනවා. එහෙනම් ওই දෙකකට නොයා මේ කන ගැන පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ කන කියන දේත් එක්කයි. කොතනකවත් ඇසීම කියන කාරණාව එක්ක බුදුරණවහන්සේ ධර්මයක් හැටියට පටිසමුප්පාදයේ ප්‍රතිපදාවක් පෙන්වා දීලා නැහැ. පටිසමුප්පාද ප්‍රතිපදාවක් ඇසීමක් කියන කාරණාව එක්ක පෙන්වා දීලා නැහැ. මදුපිණ්ඩික සූත්‍රය ගත්තත් පටිසමුප්පාද ගත්තත් මොන පරියය ගත්තත් ධර්ම ස්වභාවය චක්කුංච පටිච්ච රූපේ සෝතංච පටිච්ච සද්දේ කිප්පසද්ද සෝත විඥාන. ওই විදිහට විග්‍රහය දීලා තියෙනවා. මොකද එතන කිසිදු විදිහකින් අලුතෙන් මම මැදිහත් වී හෙවිය යුත්තක් නැහැ. ඒක මම කියන්නේ අනේක ටිකක් ගැඹුරුයි. අලුතෙන් මම මැදිහත් වී හෙවිය යුත්තක් නැහැ. ඇසීම කියන කාරණාවට මම මැදිහත් වී හෙවිය යුත්තක් තියෙනවා. හොයන්න පුළුවන් හෙවිය යුත්තක් තියෙනවා නෙවෙයි හොයන්න පුළුවන් ගතියක් තියෙනවා. මම මැදිහත් වී හොයන්න පුළුවන් ගතියක් තියෙනවා. මොකද ඒකට පාරකට ඉඩක් තියෙනවා ඇසීම කියන කාරණාව. කන කියන කාරණාවේ ඒක නෑ. එතකොට එහෙනම් ඔය කන කියන කාරණාවත් මේ විදිහට බලන්න මම කිව්වේ ඒකයි. දැන් මම මෙච්චර කාලය ඇසීම ගැන කිව්වනේ. මම ඇසීම ගැන කියලා ඇසීම ගැන හොයන්න කිව්වා. ඇසීම ගැන කියලා ඇසීම ගැන හොයන්න කියනකොට ඒ ඇසීම ගැන හෙවීමෙදිත් අපට හම්බවීමක් නෙමෙයි. දැන් මම මෙතන කියන්නේ හම්බවීමක් වෙන්නේ නැහැ කියලා ලැබීම ගැන නෙමෙයි. හම්බවීමක් වෙන්නේ නැහැ කියලා ලැබීම ගැන නෙමෙයි හම්බවීමක් වෙන්නේ නැහැ නැස ගැන හොයනකොට මේ ඇසීම ගැන හොයනකොට ඔය වගේමයි ඇසීම ගැන නෙමෙයි කන ගැන හොයද්දී මේ කෘත්‍ය ඔය විදිහටම සිදුවීමක් තමයි ඒ නුවණින් යුක්ත කෙනාට වෙන්නේ. කන කියන කාරණාව හොයන්න යමු වෙනවන කන කියන කාරණාවත් ඒ විදිහමයි. දැන් ඇසීමේ නිර්වචනයක් දෙන්න බැරි වුණාට අපි ඇසිති දේත් එක්ක අපිට කතා කරන්න පුළුවන්. කනේ නිර්වචනයක් දෙන්න බැරි වුණාට ඇහිති දේත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් කනදෝ කතා කරේ කනේ නිර්වචනේ එක ඇහිති දේත් එක්කද? කන නෙමෙයි. දැන් කනට බෑ. කන කියන කාරණා කන කියන එක විතර මම මේ කියන්නේ. මස් කන නෙමෙයි. ඊළඟට දැන් විශේෂයෙන් මස් කන කියන කාරණාව නෙමෙයි කන. මගේ කනත් නෙමෙයි. මගේ කනත් නෙමෙයි මස් කනත් නෙමෙයි. කන. මේ කන කියන කාරණාවට බෑ සද්දාස් කරන්න. සද්දාහන්න බෑ. මස් කනටත් නෙමෙයි මගේ කනටත් නෙමෙයි. මගේ කනට පුළුවන් සද්දාහන්න. මගේ කනට සද්දාහන්න පුළුවන්. මං කියන්නේ කනට සද්දාහන්න බෑ. මස් කනටත් නෙමෙයි මය කනටත් නෙමෙයි කනට සද්දාහන්න බෑ. කන කියන කාරණාවක් ඇතිතන කන කියන කාරණාවක් ඇතිතන ඒක එවිච්ච තැන මොකද වෙන්නේ? ප්‍රඥාත්‍යක් එක්කයි පැනවීමක් එක්කයි ගිනීමක් එක්කයි සද්දාහන්නේ. ඒ ශබ්ද ඇහිම කියන එක මේක. ශබ්ද ඇසීම කියලා කියන එකම අන්නේ කාරණා. කියන්නේ ක්‍රියාදාමයක කන කියන්නේ කොටසක්. මේ ක්‍රියාදාමයේ ක්‍රියාව සම්පූර්ණ වීම හරහා තමයි ඒ ප්‍රඥප්තිය අපිට දෙන්න පුළුවන් ඒ කතාව. ඔව්. ඒක හරි. හැබැයි ඒ ක්‍රියාදාමයේ තනියම කතා කරන්න බෑ. අනිත් එක. ඒ කන කියන එක දැන් අපි තව පුස්තකෙන් මම කියන්නේ නාම රූපපච්චය සලආයතන. දැන් ඕකනේ හරියන්නේ. කන කියන කාරණාව නිවැරදි නිර්වචන ඕකනේ. නාම රූපපච්චය සලආයතනනේ. කන හෙව්වොත් නිර්වචනයෙන් නාම රූපපච්චය සලආයතන. දැන් කාටද හම්බෙන්නේ? හම්බීමක් නැහැ. ඊතරීමක් නෙවෙන්නේ. එහෙනම් කන කියන කාරණා නිර්වචනයෙන් හොයන්න ගියා නම් හම්බවීමක් නෙමෙයි වෙන්නේ ඊතර වීම. හැබැයි කන කියන කාරණාවක් හම්බ නොවීම හෙවීම පරිපූර්ණ නොවිච්ච නිසා
මොකද්ද වෙන්නේ? කන කියන කාරණා හැමින් පරිපූර්ණ. ඒ කියන්නේ ඒක මේකත් ඥානයක් ඈ. මේකත් ඥානයක්. දැන් මේ විස්තරයක් පෙන්වන්න යන්නේ. මේක ඥානයක්. මේක පරිපූර්ණ නොවිච්ච නිසා මේ කණෙන් කියන්නේ මේ අඥානකම නිසා තවන් කියන්නේ මේ අඥානකම නිසා. ඒ කියන්නේ කන ගැන අඥානකම නිසා. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන කියන න්‍යායය නොදැක්ක නිසා නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන කියන න්‍යායය නොදැක්ක නිසා අපිට කන කියන අඥානකමක් ඇවිල්ලා තියෙනවානේ. කන කියන අඥානකමක් එකම ඒකම තමයි අපිට ඒක කියනවා කියලා කියන්නෙම හඳුනාගෙන ගින්න කියන එක. හඳුනා ගැනීමක් එක ගිනීමක් යදුනා කියන එක තමයි දැන් ඔන්න ස්වාමීන් වහන්සේ කතා කරන සද්දය ඇහෙනවා. දැන් ඔන්න වාහන සද්ද ඇහෙනවා. දැන් සිද්ධිය කියන්නේ ඒකත් එක්ක. දැන් සාපේ කන ගැන අඥානකම කියලා කියන්නේ අපිට එළියට තමයි කතා කරන්න පුළුවන් අපිට අඥානකමක් කියලා අපිට හම්බෙලා නැති කමෝ තමයි අර ඉතුරු ටික කතා කරන්නේ නිසා. ඔව්. හැබැයි නෝන තියෙන කෙනාට දකින්න පුළුවන්. ඔව් ඒක. ඒ පැත්තෙන් දකින්න පුළුවන්. දැන් මම මේකේ කෘත්‍ය දෙකක් කරනවා. එකක් කියලා දෙනවා. කියලා දෙනවා කියන කාරණාව තියෙන්නේ පිටට කියලා දෙන කාරණාව. හැබැයි මේක ඥානීය දර්ශනයක්. මේක ඥානීය දර්ශන න්‍යායක්. හැබැයි මම මේ පිටට කියලා දෙන්නයි මේ කියන්නේ. ඥානීය දර්ශන න්‍යායක් වුණාට පිටට කියලා දෙන්නේ. ඒතර පිටට කියලා දෙන්නේ යනකොට මේකේ දැන් මම මේ අටුවාවක් දෙන්නේ. අර ගාථාවට අටුවාව මදුපිණ්ඩික සූත්‍රයට අටුවාව. අර ගාථාවටයි මදුපිණ්ඩික සූත්‍ර දෙකටම අටුවාවක් එක දෙන්නේ. මෙන්න මේ කන කියන කාරණාවේ යෙදීම ලැබීම. ලැබීමක් නෙවෙයි සද්ධාහන්නේ ඒකනේ. කන කියන කන ලැබීමක් නෙවෙයි. ඒකනේ සද්ධාහන්නේ. එතකොට දැන් මේ කියන්නේ මෙතන නිර්වචනය ලැබීම කියන එක. මෙතන නිර්වචනය ලැබීම කියන එක. හැබැයි අපට ලැබීම කතා කරන්නේ මොකක් එක්කද දැන්? කන එක්කනේ. කන ඥානියවන ලැබීමේ නිර්වචනය කතා කරන්න බැරි වෙනවා. දැන් කොච්චර ලස්සනද කොටිස සූත්‍රයේ කාරණාව සලආයතන නිරෝධා ප්‍රපංච නිරෝධා. කන කියන කාරණාව කතාව එක්කම කතාවක් වෙනවා ලැබීම කියලා. ලැබීම කියන කතාව එක්කම ලැබීමක් කියන කතාවක් යෙදුණා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි දැන් ලැබුණා කියන නිර්වචනය දුන්නා කියන්නේ මොකද්ද? හඳුනා කියන්නේ ලැබුණා කියන නිර්වචනයක් ලැබුණා කියන නිර්වචනය ගැන අපි පැත්තෙන් කතා කරනවා නෙමෙයි යොන්න කෘත්‍යයක්. ලැබුණා කියන නිර්වචනයක් සිදු වුණා කියන්නේම හඳුනා ගැනීමක් නේ. ලැබුණා කියන නිර්වචනයක් කියන්නේම හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් හඳුනා ගැනීම විපාකයේ කොහොමද විවහාරේ නෙමෙයිද? හඳුනා ගැනීම විපාකයේ කොහොමද විවහාරේ. දැන් මේ සිදුවීම කතා කරනකොට අපිට තව පැත්තකින් තව කරුණක් පෙන්වන්න පුළුවන්. කන මේක ලැබීම සිදු වෙනකොට අර පැත්තෙන් ශබ්ද අර පැත්තෙන් ඒ කියන්නේ අපිට පැත්තක් බෙදන්න වෙනවා. ලැබීම කියන එකට යන ද්වේතාවයක් නෙමේ ලෝකේ පැවැත්ම. ඔන්න බලන්න අජ්ජත් බහිද්ද හතිපට්ඨාන විග්‍රහය. ද්වේතාවයක් එක්කනේ කතාව සම්පූර්ණ තියෙන්නේ. ද්වේතාවනතු කතාවක් නෑ. ද්වේතාවනතු කතාවක් නෑ. මේ ලැබීම කියන කතාව දෙන්න කන ශබ්ද කතා කරන්න ඕනද නැද්ද? ලැබීම කියන කතාව දෙන්න කන ශබ්දෙක් කියන්නේ නැත්තම් අපට කිසිදු විදියකින් කේවලී වුණා නම් නාම රූපපත්‍ය සලආයතන. නාම රූපපත්‍ය සලආයතන කියන්නේ නාම රූප නිරෝධු සලආයතන නිරෝධා. නාමයි. කේවලී වුණා නම්. කේවලී නොවීම නිසා කන කියන කාරණාව කතාවම ලැබීමක් වෙලා පස්සේ සද්ද ඇහෙනව නෙමෙයි. දැන් අපේ මගේ කනට සද්ද ඇහෙන්නේ. මගේ කන සද්ද නොහැදෙත් ඉන්නවා. මස් කණ්ඩන සද්ද ඇහෙන්නේ. මස් කණ්ඩ සද්ද නොහැදෙත් තියෙනවා. දැන් මෙතන ලැබීම කියන කන කතා කරනකොට කන ලැබීම කියන කාරණාව කතා කරනකොට තියෙන සද්දයක් කියන කතාව නෙමෙයි මේ ද්වේතාවයේ නිසා තමයි කන ලැබීම කියන
විග්‍රහයක් දෙන්න පුළුවන්. ලැබීම කියන පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි දැන් ඕක මම එන්නම් අර කියන අස්මිති වෙමි කියන කාරණාව. ඔන්න ඕක තමයි මූලය. වෙමි කියන කාරණාව. මේ ලැබීම කියන කාරණාව මොන පැත්තකින් ගියත් වෙමි කියන මඤ්ඤණාවක් නෙමෙයි. වෙමි කියන මඤ්ඤණාවක් නෙමෙයි මේ කතාව කතා කරන මොන ඒ කියන්නේ සියලුම සබ්බන් සියලුම කාරණා උපරෝධණය වෙන්නේ වෙමි කියන කාරණාව උපරෝධණය වීමත් එක්කනේ. ඒතර මේ වෙමි කියන කාරණාවක් නෙමෙයි කතා වෙන්නේ. කුණ්‍යක් විවහාරයක් කතාවක් කියන මේ ඕනම දෙයක් මේ ලෝකේ ඕනම දෙයක් කතා කරනවා කියන්නේ වෙමි කියන නිර්වචනයනේ. එතනින් එහා දෙයක් නෙමෙයි. දැන් මොන මූලය? වෙමි කියන මූලය තමයි නිර්වචනේ. හැබැයි මේ වෙමි කියන නිර්වචනයේ මූලය කියන එක සිද්ධා කියන්නේ න්‍යායයේ දැන් අන්න ආයි මම චේතනා සුටිට යන්නම්. අනුසේති කියන කාරණාවක් එක්ක කතා කරනකොට දැන් ඔන්න අපට චේතනාවක් නැහැ. මට චේතනාවක් නැහැ. මට චේතනාවක් නැති බවම වෙමි. මට චේතනාවක් නැති බවම වෙමි. මට චේතනාවක් දැන් ඔන්න හැබැයි වෙන චේතනාවක් ඉන්නවා කියන එක නෙමෙයි ඈ. වෙන චේතනාවක් ඉන්නවා කියන එක නෙමෙයි දැන් මට මොකක් හරි කෙරෙහි චේතනාවක් නැහැ කියන එක. විග්‍රහය දුන්නොත් මට දැන් මොකක් හරි කෙරෙහි චේතනාවක් නැහැ කියන එක. ඒකම මොකද්ද? අනුසය. මට දැන් කිසි දෙයක් කෙරෙහි විග්‍රහයක් නැහැ කියන එකම අනුසය. හැබැයි වෙන චේතනාවක් නැහැ. මං වෙන චේතනාවක් නැහැ. මං වෙන චේතනාවක් නැහැ. දැන් ඔන්න ඕක ගන්න පුළුවන් ඕනනම් අසඤ්ඤය. අභිඥායතනේ. ප්‍රත්‍යක්ෂයෙන් නැහැ නෙවෙයි චේතනාව. ප්‍රත්‍යක්ෂයෙන් අසඤ්ඤය තුල සංඥාවක් තියෙනවද? ප්‍රත්‍යක්ෂයෙන් අභිඥාය තුල කිසිවක් තියෙනවද? ඇත්තද බොරුද? ඇත්ත. ඒ චේතනාවක් තියෙනවා කියලා කියන්න බෑනේ. ඒ කියන්නේ එතන මේ යාට දැන් ඒ කාරණාවේ කරුණු තියෙනවා කියන්න බෑනේ. ඒක නිදහස් නෙමෙයි. එහෙමත් තමයි මේ මනසිකා සූත්‍රයේ තියෙනවනේ මේක පාසලේ කාන්තම. ඈ? මනසිකා සූත්‍රයේ. ඔව්. එයා රූපාන මනසිකාවේ හදන මනසිකාවේ කියලා. ඒ රහත් කියන. එතකොට දැන් ඔන්න දැන් ඒකේ දැන් අපි සක්සුදක්ෂය දන්නවා අරූප සහ අසඤ්ඤ තුල ඒ කාරණාව නෑමයි. එයාට නෑමයි. වෙන එකක් තියනවත් නෙමෙයි. වෙන එකක් තියනවනේ. දැන් අපි පිටින්නේ වෙන එකක් තියනවා කියලා දැන් පාලනවායි කාටවත් පුළුවන් වුණා දෙන එකක් තියනවා කියලා හොයාගන්න නේ. ඕකමයි අස්මි කියන්නේ. ඕකමයි අනුසය කියන්නේ. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයෙන් මේ දේ නෑ. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ මේ දේ නෑ. ඕකම තමයි අනුසය කියන්නේ. ඕකම තමයි අස්මිති කියන්නේ. ඕකම තමයි ඔය ඒ කාරණාවම තමයි ඒ සිද්ධියම තමයි ලැබීමක් කියන්නේ. හැබැයි ඔය ලැබීම කියන නෝන ඇවිදින්න නැහැ. ලැබීම කියන නෝන ආව නැත්නම් අස්මිති හරි අනුසය හරි කියන ඥාණය ආවෙන්නේ නැහැ. ලැබීම කියන නෝනක් ආවේ නැති නිසා දැන් ලැබීමක් නැද්ද? ලැබීම නැහැ නෙමේ. ලැබීම කියන කාරණාව නුවණක් එතන වෙන්නට ඕනේ. අස්මීති කියන නුවණ ආවනම් අනුසය කියන නුවණ ආවනම් ලැබීම කියන කාරණාවට නුවණක් එනවා. ඒ නුවණ නැතිකම නිසාම ප්‍රපංච සංඥා සංකා නැහැ නෙමෙයි. ප්‍රපංච සංඥා සංකා කියන කාරණාව නැති වෙන්නේ එයාට. එයාට නෑ ප්‍රපංච සංඥා සංකා. එයාට ප්‍රපංච සංඥා සංකා නැති බවම ප්‍රපංච සංඥා සංකා. එයාට ප්‍රපංච සංඥා සංකා නැති බවම ප්‍රපංච සංඥා සංකා. අර කාමරේ උපමාවේ අන්නේ කාමරේ විසවාල්වක් තිබ්බොත් බැරිද හරි. එතකොට එයාට ප්‍රකටත් වෙන්නේ නැති වුණොත් අර කිසිවක් නැහැ කියන එකටත් එහානේ දැන්.
කිසිවක් නැහැ කියන එක එයාගේ වැරද්දක් තියෙනවනේ. නමුත් දැන් අසඤ්ඤ, නේව සංඥා සංඥා දැනගත්තොත් එහෙම එතනදී ඒක ඇතුළේ විදර්ශනා කරන්නවත් බෑ. ඒක පිටිටන විදිහක් එක නෑ විඥානත්‍ත්‍යයක් නෙමෙයි සංස. එතකොට ඒ අර එතනදී ආ විසඤ්ඤුනොත් එහෙම ඇතුළේදී කාමරය ඇතුළේදී එයාට කතා කරන්න බෑ මොකක්වත් නැතිුණා. හැබැයි ඒත් එයා හිටියා ඒක එයාට කවදාවත් කතා කරන්න බෑ. අන්න ඒ වගේ එකක් නැත්නම් අරිටත් එහා ගිහිල්ලා නෑ කියනකොටත් එහා ගිහිල්ලා. එතකොට දැන් එතනදී හැබැයි අත්දැකීම් ස්වභාවය නෑම තමයි. අත්දැකීම නෑමයි. අත්දැකීම නෑ කියන බව කාටවත් හම්බෙන්නේ නෙමෙයි. දැන් ඔයා කිව්වාගේ දැන් ඉතින් සිහි මුර්ජා වෙච්ච කෙනාට එයා සිහි මුර්ජා වෙලා ඒක ඉන්නවා කියලා හම්බෙන්නේ නේ. නේ? හම්බෙන්නේ නේ. එතකොට ඒ නැති බව කිසි දෙයකින් හම්බෙන්නේ නේ. කිසිම කාරණාවක් හම්බ නොවුනට එතන එයා ඉන්නවා කරුණක සිද්ධ වීමකුත් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ තමයි ප්‍රපංච සංඥා සංකා කියන කාරණාව. නෑ නෙමෙයි. හැබැයි පිටින් අපිට නෑ කියන්න පුළුවන්. ප්‍රපංච සංඥා සංකාව කියන්නේ අපිට මේකේ කෘත්‍ය හැටියට ගත්තාට පස්සේ ලෝකේ දැන් සංඥාව නෑ. එයා තුලින් සංඥාව නෑ. විවහාරය කියන කාරණාවකුත් එයා තුලින් නෑ. ඒ ඉතින් අසඤ්ඤ විවහාරයන්නේ. නැද්ද? ඔය එළියදලා එයාට නෑ ඒක හරිය. නමුත් අපි දැන් ධර්මයේ හැටියට ගත්තොත් එළියදලා ධර්මයේ හැටියට ගත්තොත් අසඤ්ඤ විවහාරය. එතකොට දැන් සංඥාව අපි ධර්මයේ හැටියට ගත්තොත් එහෙම සංඥාවේ විපාකයක් විවහාරය. ධර්මයේ හැටියට ගත්තොත් අසඤ්ඤම විපාකය විවහාරය. අසඤ්ඤම විවහාරයක් න ะ අසඤ්ඤම සංඥාව විපාකයක්. නේද? අසඤ්ඤම ධර්මයේ අසඤ්ඤ කියන්නේ මොකද්ද? ලෝකයක්. නේද? අසඤ්ඤ කියන්නේ ලෝකයක්. දැන් කතා කරේම අසඤ්ඤ ධර්මයක් හැටියට. අන්න මූලපරියාය සූත්‍රය. අසඤ්ඤ කියලා කිය වචනේ නෑ. නමුත් ගොඩක් ජාති තියෙන නිසා මම කියන්නේ. ඒකේ තියෙන්නේ බ්‍රහ්ම ලෝක තියෙනවනේ. අසඤ්ඤ කියන බ්‍රහ්ම ලෝක මාමඤ්ඤි. ඒකයක් නේද? මාමඤ්ඤි. මඤ්ඤණාවක් නැහැ. මා විධානයක් තියෙන්නේ. ධර්ම ස්වභාවයක් නේ. ධර්ම ස්වභාවයේ විග්‍රහයේ කෘත්‍ය තමයි මාමඤ්ඤි කියන්නේ. ධර්ම ස්වභාවයේ විග්‍රහයේ කෘත්‍යයි මාමඤ්ඤි කියන්නේ. මඤ්ඤි කියන්නේ ලෝකයේ විග්‍රහයේ වැඩපිළිවෙල. ලෝකයක් තියෙනවනේ. ලෞකික දැක්මන්නේ. මාමඤ්ඤි කියන කාරණාවදී ධර්ම ස්වභාවයක් කියනවා. නමඤ්ඤි කියන කාරණා නෙවෙයි. එතකොට අර කතාවනේ. එතකොට එහෙනම් අසඤ්ඤේ කියන කාරණාව ඇත්තක් ප්‍රපංචයක් ප්‍රපංචනේ ඇත්ත විමුක්තියක්. ඇත්තම ලෝක විමුක්තියක්. ඒකත් බොරු නෙමෙයි. විමුක්තියක් ඇත්තක් ලෝකයක් පැනවීමක්. ලෝකයේ විමුක්තියක්. ඒක ගොඩක් සාධාරණයි. ලෝකයේ විමුක්තියක්. ධර්ම ස්වභාවය කතා කරනකොට අසඤ්ඤය කියන වචනේ කියනකම විවහාරයක්. අසඤ්ඤය කියන එක විවහාරයක්. විවහාරය කියනවා සංඥා විපාකය. වෙන එක විපාකයක් නෙමෙයි. අසඤ්ඤය නැති එකේම සංඥා විපාකයක් කියලා. ධර්ම ස්වභාවය කියන කාරණාවයි. එතකොට ඔන්න එහෙමනම් දැන් අපි මෙහෙම හිතුව කන ඔන්න දැන් මම මෙහෙම කියනවා සද්දය ගැන අපි හිතන්නේ නැහැ. දැන් ඔන්න පැටලෙන තැන. කන හොයන්නේ. සද්දය ගැන හිතන්නේ නැහැ. සද්දේ ලැබෙන්නේත් නැහැ. ඇහිච්ච දේ මං කියන්නේ. ප්‍රපංච සංඥා සංකා නැහැ. හරිනේ අපි දැන් නැහැ වගේනේ. දැන් මොකක් කරන්නේ? කනක් ගැන හිතන කොට මොකෙන්ද? මනසින්නේ. කනක් ගැන මනසින් හිතනකොට ඇහෙන දෙයක්වත් නැහැ. කනක් කියන කාරණා හොයාගන්නත් බෑ. එහෙනම් අපි අර විග්‍රහයක් ගතට පස්සේ ප්‍රපංච සංඥා සංකාවලට ඉඩක් නැහැ.
එතකොට ප්‍රපංච කතාවකුත් නෑ. අපි පැත්තකින් ගිහිල්ලා තියෙනවා ඔය කතාව ඔක්කොම නෑ කියනකොට ඒ හිතීම තුළ අපි විද්‍යාවෙන් යුක්තයි. එහෙම ගන්න බැයිද? අපි ගන්නකො නිවිලත් නෙමෙයි කියමුකෝ. වැටහීමක් අපිට තියෙන්නේ කියලා. කන ගැන. ඒ කියන්නේ විද්‍යාවෙන් උක්ත මෝඩකමින් තමයි හටගත්තේ කියන්නේ. වැටහීමක් දැන් තියෙන්නේ කන ගැන. ඒක ගන්න සාධාරණයි. නිවුන්නේ නැහැ. දැන් හරි අපි ගන්නෙ නෑ නාම රූප කියලා දාන්නේ නෑ මොකක්වත් දාන්නේ නෑ නිවුනේ නෑ. දැන් වැටහීමන්නේ තියෙන්නේ කන ගැන. දැන් ඔය මොකද්ද උනේ? මනට හිතිල්ලක් නේ. දැන් සිදුවීම ධර්ම ස්වභාවය මොකද්ද? අඥානකම අපි දන්නේ නැහැ. අඥානකම දන්නේ නැහැ. හැබැයි ප්‍රපංච සංඥා සංකා සමුදාචරණ. නේද? ප්‍රපංච සංඥා සංකා දැන් හොයලාද ධර්මයේ? නේ ධර්ම වෙන්නේ නැහැ. ධර්ම හිව වගේ. ධර්ම හිව වගේ නේ. ධර්ම වෙන්නේ නැහැ. ඇයි මනත් එක්ක ප්‍රපංච සංඥා සංකා සමුදාචරණ. ධර්ම වෙන්නේ නැහැ. අන්න මූලය මොකද්ද? වෙමි. ඔය හෙවීමේ කෘත්‍යෙට එකක් තිබිලා. නැද්ද? දැන් කවුද ඒක අවංකවම පෙරුවොත් කවුද මේ හෙවීමේ කෘත්‍යයට ඉඩක් වෙමි කියන නිර්වචනයක් දැන් මෙහෙම කියන දැන් අතුල යවන්න ඔගෙන හිතන හොගාන මම අතුලයෙන් ඇහුවහම අවංකවම ඒක හෙව්ව නේද? ඔව් හෙව්වා. හෙවීමේ සිදුවීමක් අතුලයට ඉවහාරයක් නැද්ද? ඉතින් මේ කතාව කියවෙන්නේ මොකද්ද? මේ කියන කාරණාවේ මූල බීජයත් එක්ක සුපඤ්ඤ සංඥා සංකා සමුදාචරණ දෙද පිළි. එතනින් එහා දෙයක් නෙමෙයි. දැන් ඒ කාරණාව මොන බලන්න මේ අර බණ්ඩාරාර කිව්ව කතාවක් මේ දේශනා විරුද්ධ කිව්වේ නැමීමයි අපි හිතීමයි කියන දෙක අතර වෙනසක් තියෙනවා. නැමුණා නම් මොන්නේ එච්චරයි. අර කිව්ව එක විතරයි. ඒ කියන්නේ දැන් ඔන්න ඔව් කන උපන් සංඥා සංකා සමුදාචරන්ත. හරි. අපට හිතන්න ඉඩක් අපි තුලින් දීලා තියෙන්නේ වෙමි කියන මේක එපා නෙමෙයි මේක ඕනේ නැත්නම් පයින්න බෑනේ කාටවත්. නේද? කාටවත් පයින්න බෑනේ. ඒතරින්ද බෑ. මං කියන්නේ මේ ඇත්ත නෙමෙයි කියන එක. ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ අපට ඉඩක් දීලා තියෙන්නේ කනත් එක්ක හිතන්න අනිවාර්යයෙන්ම අපට ඉඩක් අපි තම තමන්ට ඉඩක් දීගෙනද නැද්ද? ඒ කියන්නේ මාර්ග කෘත්‍යයෙන් කල්යන මිත්‍ර නෙමෙයි මේ කියන වැඩ පිළිවෙල වෙලාද? නෑ. අපි අපට හිතන්න ඉඩක් දීලා. ඒ කියන්නේ දැන් හරියටම කාරණාව ප්‍රපංචයකින් සංඥා සංකාවක් මේක වෙන්නේ. ආවෝ මේක ඇත්ත. හිතන්න ඉඩක් නැතිවන ඇත්ත බව යොමු වීමමයි යොමු වීම. අදිමුච්චති වෙන්නේ යන්නේ. ඔක මෙයාගේ හරිය ලස්සන කියමනක් තියෙනවා. හැබැයි ඒක අසාධාරණයි මට හැමෝටම. මෙයාගේ කියමනක් තියෙනවා. ඒ කියමන අසාධාරණයි. මොකද අසාධාරණ ඒක ශ්‍රාවක සාධාරණත්වය. ඒ කියන්නේ නැමුණා කියන කෘත්‍ය කියනකොට ඔන්න කන අනිත්‍යයි දුක්ඛං විපරණා. අපි ඒක කියනවා. කන අනිත්‍යයි කියලා හිතන්නේ මොනොත් එහෙම. කන ගැන හොයන්න යමු වුණොත්. කන ගැන හිතන්න යමු වුණොත්. කන ගැන කල්පනා කරන්න යමු වුණොත්. කන ගැන මොනවා හරි කරන්න යමු වුණොත් ඒක කාටදයිද? ඒකමත්. සහා එතන විතර්කයට එහා ගිහලා හිතීම පවත් තිබ්බත් අර ඒ මොහොතේ ධර්මයේ අර ඒකාන්ත නිබ්බිදා විකාර නිරෝධ රූපසම කියන වචන දෙකම අසාධාරණ නැහැ. පූර්ණේ අර වෙහස තියෙනවනේ. වෙන්නේ නැහැ. අර මූල බීජයේ තියෙන්න ඕන. දැන් නෑ නෙමෙයි. දැන් මේක මම කියන්නේ මම අරක අර්ථය කියන්නේ. ධර්මයේ අර්ථය. හැබැයි දැන් අර මම මුලින් කරන්න දිග කිව්වනේ ඒක කරන්න ඕනේ. දැන් ඒක නොකර කවදාවත් මේක කරන්න යන්න බෑ. හැබැයි මම අර කැරද කියන්නේ. නැත්තම් අපි ඒ කැරද ගන්නවනේ. අපි කරන්නේ කි. නේ අර කැරද ගන්න අපි කරන්නේ. දැන් අපි විතක්ක විචක්ෂණීය බණ්ඩාර මේ ප්‍රඥාවට හේතු මිසක් මාර්ගය නෙමෙයිනේ. විතක් ਵਿਚාරයක් නෙමෙයි. විචක්ෂණයත් ප්‍රඥාවට හේතු මිසක් මාර්ගය නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥාව නෙමෙයි. නැත්නම් බුදුරණවහන්සේ අරෂ්ඨාංග මාර්ගය දාන තිබ්බා විචක්ෂණය
ඊළඟට ප්‍රඥාව ඕනනම් දාලා නැත්නම් විචක්ෂණය ඊළඟට සීල සමාධි මොහොත ටික දාලා තිබ්බා. විචක්ෂණය කියන්නේ මාර්ග අංගික බව නෙමෙයි. උපකාරයක් විචක්ෂණය කියන්නේ. විතර්ක ਵਿਚාර කියන එකත් ගොරෝසුයි. ඊටත් එහා විචක්ෂණයක් ඕනේ. විචක්ෂණිය විචක්ෂණ වෙනවා නම් ඒ උනාට මේ බහිනවා. අන්න ඒකයි විශේෂත්වය. හැබැයි අපි ගොඩක් රැවටෙන්නේ විචක්ෂණීය වෙද්දිත් මේ මාර්ග කෘත්‍ය වෙනවා කියන එක නෙමෙයි. හැබැයි විචක්ෂණීය වෙන්නේ නැති තැන අපිට තියෙන විතක් කියන්නේ මේ විතක් ਵਿਚාරයක් වෙන්නේ. විතක් ਵਿਚාර වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න අතුලය දැන් මම මේවා කියනවා. දැන් ඔය කියපු කන අතුලයට හිතට යනවන්නේ. දැන් ඒක අතුලේ කරන්න යනවනේ. දැන් අතුලයකින් නේද ඒක ආපොයින්නේ. ඒ කරුණට කියනවා ඇතුලෙන් මෙනවා. දැන් මේක කිව්වද? හැබැයි මං කිව්ව දේ කරන්නේ නේ. හැබැයි දැන් කාගෙන්ද එන්නේ? මගේ. ඒක විතක් කියන්නේ නැද්ද? විචක්ෂණේ නෙමෙයි. මගෙන් එන්නේ. එතකොට එතනදී අපට අපේ පැත්තට ඉඩක් දීලා තියෙන හැසිරෙන්නේ. අන්නර වෙමි කියන මඤ්ඤණාවට ඉඩක් දීලා තියෙන හැසිරෙන්නේ. ඔන්න ඔය නිසා තමයි මම අර කියන්නේ හිතලා අසරණ වෙන්න ඕනේ කියලා. හිතලා අසරණ වුණාට පස්සේ තමයි මේ අර ඒකකට ඉඩක් නැති වෙන්නේ. දැන් අය පැත්තම සම්පූර්ණ පරාත බුදුහාමුදුරුවෝ වහලා කතා කරපු තැනදී යන්න පිළිගන්න ඉදීමකට ඉඩක් තියෙන විදිහක්ම නැහැ තමයි. නිකන් උඩින් බැලුවත් ඒක ඒ කියන්නේ අය පැත්තම වහලා කතා කරනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන පැත්තත් අර ජරා මරණ සපාතු භාව ටික කිව්වනම් ඒ ටික කිව්වනම් ඒ කියන්නේ ඒකකට ලං වෙලා කවදාද ජරා දැන් මෙයාට කොරෝනා කිව්වොත් අපි කවදාත් එයාට ලං වෙලා කොරෝනාද කියලා බලන්න යන්නේ නැහැ. ඒ වගේ 6 දිනකට කොරෝනා කිව්වොත් අපි 6 දිනන ආශ්‍රය කරන්නේ 6 දින ආශ්‍රය කිරීම වැඩ කියලා බේරෙන එක නෙවෙන්නේ. මේ පැත්තේ වගේ බුදුහාමුදුරුවෝ 6 පැත්තක් ඒ කියන්නේ යන්න පුළුවන් 6 පැත්තම කතා කරාන ඒ පැත්තට ලං වෙලා හොයනවා කියන එකයි අරයා කියපු පිළිගැනීම තුළ බේරෙනවා කියන්නේ කෘත්‍ය දෙක. බේරීම නෙමෙතන විදියට. අන්න ඒක තමයි මාර්ග කෘත්‍ය. නැමීමේ කෘත්‍ය කියන්නේ. හැබැයි ඒක අපිට කරන්න බෑ. අද මෙහෙම කියනවා මම. ඔයා කියපුවම දැන් ඕන ඔයා මේ මට මේ අයියට කියලා දෙනවා මේ කට්ටියටම කොරෝනා යන්න එපා කියලා. අයියා කොරෝනා දන්නෙත් නෑ. කොරෝනා දන්නෙත් නෑ අයියා. ආදියෝ දන්නෙත් නෑ. එතකොට බෑ. එතකොට අන්න කියලා දෙන්න වෙනවා වෙනම පැති තියකින්. ඒක වැටුණාට තමයි අයියට කියලා දෙන්න පුළුවන් අන්න අර කට්ටියන්ට ඒක තියෙනවා යන්න එපා. එතෙක් බලෙන් අල්ලගෙන තියාගන්න එනවා යන්න එපා. යන්න එපා. නේ? එතෙක් බලෙන් අල්ලගෙන තියාගන්න එනවා. සමහරවිට වරින්දත් ඉල තියෙනවා. මට පිස්සුද මට යන්න දෙන්නේ නැත්තේ කියලා. අන්න ඒ වගේ තමයි මේ එතෙක් අපි මේ හිතන සාමුව කොටු කරගන්න. ඒ කියන්නේ දැන් මම කියන හැම එකම නිවන් දකින්නේ නැහැ කියනවා. ඔක කරත් වෙන්නේ නැහැ කියනවා. ඔකත් අහු වෙනවා කියනවා. මේකත් අහු වෙනවා කියනවා. නමුත් ඒ අහු වෙනවා කිව්වොත් මේ ටික කරන්න කියනවා. දැන් ඔය ටිකේ කොටු කරගෙන තියාගෙන ඉන්නවා. මේ ටික විතරක් හිත බල්ලා කියලා. ඒ ටික කොටු කරන් ඇයි ඒ ටික කොටු කරගෙන තියාගෙන හිටියාම හරියට මෙයාට කොරෝනා ගැන වටහා දුන්නා වගේ. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාට කොරෝනා ගැන වටහා දුන්නා. දැන් ඔයා කියන අරයට කොරෝනා යන්න එපා කියනවා. දැන් නවත්තන්න ඕනේ. දැන් කියන්නේ දැන් අර කටෙන් කොරෝනා කියලා කියන්නේ නැති. කලින් කියවන කටෙන් කොරෝනා කියලා වැඩන්නේ. අන්න ඔය තමයි හිතන්න කියන්නේ. ඒ හිතන්න කියන කාරණාවක හිතීමත් එක දියුණු වීමේදී දැන් ඊටඟට අසත්‍යයි. එච්චරයි. අනිත්‍ය කියන එක විතරයි කියන්න තියෙන්නේ. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දැන් මම කියන්න ඕනේ ඇහැ ගැන හිතන්න. අනිත්‍ය ගැන හිතන්න. ඇහැ කියන්නේ මොකද්ද? මගේ හැද, අරුවගේ හැද, මෙයාගේ හැද, නැත්නම් නිකන් තියෙන හැද? දැන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි හිතලා හිතීම තුල ජීවිතය වෙලා. ජීවිතේ හිතීම කියන කාරණාවත් එක්ක වෙලා. ඒ නිසා ඇහෙන කාරණාවේදී කියන එක තමයි හිතන්නේ. ඒකේ එහෙම කාරණාවේ අර්ථිස්මත් වෙනකොටම හික්මීමත් එතනම එනවා. ඒකම හික්මීම. ඒ විචක් ඒකම තමයි හික්මීම කියන්නේ. ඒ අර්ථයේ ඒකත් එක්ක හැබැයි ඊතර වීම. අන්න ඒක අනිත් එක. එතන සංසේ කලින් කියපුවේ ලක්ෂණ කාරණාවක් කල්යාණික නෙවීම කියන එකත් එක මාර්ග කතාවක් එක්ක දැන් කරගෙන යන එකේදී අපි කඩන විතර නැවුණා කිව්වට ආපහු ආයි
මමත් එක්ක මට ඕන එකක් එක තමයි ආයි කරගෙන යන්නේ. ඒක අවනත වීමක්. අපි දැන් අවනත වීම. අර වචන දාගත්තොත් නේ ප්‍රශ්නයක් වෙනවා. ඒක අවනත වීමක්. ඉගෙන වචනයක අවනත වීම. නැමීම නෙමෙයි. නැමීම සිද්ධ වුණා නම් ඉතින් ඒක මාර්ග කෘත්‍රිම තමයි. අර බලෙන් විරාජයන් එපා කොහොම ඒ වචනේ අහලා අකමැත්තෙන් හොය ඉන්නවා කියන එක තමයි අවනත වීම. අවනත වීම කියන්නේ අන්න හරි. නැවීම කියන්නේ අතනම කොරෝනා දැනගෙන ඒකේ ආදීන දැනගෙන තමන් විසින් හික්මීම කියන්නේ. ඒ කියන්නේ තමන් විසින් හික්මීම කියන්නේ ඒත් මෙයාගේ වචන නිසා. ඔව්. නැත්නම් දන්නේ නැහැ. මෙයාගේ වචන නිසා දැන් කොරෝනා ගැන දන්නවා. ඒ නිසා යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි හිතේ දැන් ඒ කියන්නේ ප්‍රඥාවන්තස්සයන්ට මොනායන් දම දුප්පඤ්ඤස්. ඔන්න ඔය ගතිය තමයි අර හිතීමත් එක්ක ඉස්මතු වෙන්නේ. දැන් මේකේ තව වෙනසක් තියෙනවා. ඔය කාරණාව ඔය පිළිවෙල දෙක සාධාරණයි. ඔය පිළිවෙල දෙකක් නේ දැන් මං කිව්වේ. නිකන් හිතවන විදියයි ධර්මය කීමයි කියන්නේ. මම ධර්මයේ නොකිය ඉද්දි සාධාරණයි. පස්සේ ධර්මයේ කියන්නේ. ඒ කියන්නේ ඔය ක්‍රම දෙකක් හැටියට එන එක සාධාරණ. මම ධර්මයේ නැතුව මට අවනත කරගෙන මම වෙන මොන හරි කියන එකේ විතරයි. මම මේ දෙකම එක කියන්නේ. කියන්නේ ප්‍රඥාවන්ත සම්දන්ව නායන්දම විපඤ්ඤස කියන එකේ ප්‍රඥාවන්ත කියන ගතිය ඇති කරවනවා අරක ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේක නොදී නෙමෙයි මම මේක කරන්නේ. ඒක දෙන ගමන් අරකට හදනවා. අන්න ඒකත් හදනවා. ඒ කියන්නේ ඇත්තටම මේක හරිය මේ වගේ දෙයක්. අනුපිළිවෙල කතාවක් මම දීර්ඝ කාලයක් කරනවා. හරි. අනුපිළිවෙල කතාවක් දීර්ඝ කාලයක් කරනවා. සමුඛාදී දේශනාවකට හතර දෙනවා. අන්න ඒකයි කරන්නේ. එතකොට දැන් මේකෙදී මේ දෙකම එක අර හිතන්නේ වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම පැනලා වහන්න යන්නේ ඒකයි මේක අහම වතන ගන්න. දැන් කෙනෙක් හිතනවා හරි දැන් අපි දැන් අරගෙන තාම අපි අරගෙන කරන්නේ. දැන් මේ අපි ආයෙ අපිට සාධාරණ කරගන්න. අපි තාම මේ ලෝකේ හිතන විදිහට අපි මේ තාම කරන්නේ. ඔන්න ඔතෙන් යනවා. ඊළඟට ඔව්නේ මේ ධර්ම මේක දැන් හිතන විදිහ හරි ගිහිල්ලා වගේ ධර්මයක් ගලපන්න යනවා. ඔන්න ඔය දෙක දැන් කරනවා. ඔය දෙකම කරන්න දෙයක් නෑ. කිව්ව දේ විතරක් කරනවා. නැද්ද? දැන් අතුලය දන්නවනේ මම කියන්නේ අතුලයට දැන් මම දැන් අතුලයට ඔනවා දැන් කියලා දෙන්නේ පුතඥන මට්ටමේ ඉඳලා ආර ශ්‍රාවකෙට හික්මෙන්නේ. දැන් ඒ නිර්ණය කාගේද? ඉතින් ඒ කියන කාරණාව අපිම වෙන මොකක්ද දාන්නද? ඒ කිසි දෙයක් අදාළ කිසි දෙයක් හොයන්න දෙන්නේ අරක විතරක් කියලා දෙන කාරණා විතරක් අවනත වීම කියන එක විතරයි කරන්න දෙන්නේ. අන්න එතකොට වෙනකොට මේ දැන් මේ ඇතර මම දැන් අද මේ කිව්වේ ප්‍රපංච සංඥා සංකා කියන මේ කාරණාව එක අර හොයනවා ඇහෙනවා කියන කාරණාව යෙවීම එකට වඩා ගොඩාක් සියුම්. මොකද ඇහෙනවා කියන කාරණාව යෙවීමකට අපට යම් මූල බීජයක් තියෙනවා. ඒ කියන්නේ අපට දැන් ඉන්න මට්ටමින් හිතන්න පුළුවන් මූල බීජයක් තියෙනවා. හිතන්න කියන්නේ ඒකට මේ ඇත්තක් අපට දැන් ඒ කියන්නේ දුස්තියකට යන්න නැති වෙන්න අපට අපසරියක් දෙන්න පුළුවන්. මොනවා හරි ටිකක් තහනම් කර. නමුත් කන කියන කාරණාව ගැන කියන්නේ දැන් මම මේ කොච්චර කිව්වත් හොඳට හිතලා බැලුවොත් එහෙම ඒකට මස් කනක් නෙමෙයි නාම රූපච්ඡ සලආයතන නෙමෙයි නාම රූපච්ඡ සලආයතන කියන්නේ කන ගැන කතා කරන්න ඕනේ නැහැ. කන ගැන අපි කතා කරන්නේ. නාම රූපච්ඡ සලආයතන කියන එක නේද ඔබලා ගන්නවනේ. එතකොට මගේ කනක් නෙමෙයි මස් කනක් නෙමෙයි නේද? මොකද්ද මේ කියන්නේ? නේ? මගේ කනක් නෙමෙයි මස් කනක් නෙමෙයි නම් මොකද්ද මේ කියන්නේ? ඔන්න ඔක තියෙනවා මම හිතන්නේ සූත්‍රයක් තියෙනවා මට මතක නැහැ මේ සංවිතන 1:4 වගේ වෙන්වෙන් වශයෙන් ආයතන වලින් අභිනන්දිත කියලා වචනයක් තියෙනවා. වෙන්වෙන් වශයෙන් ආයතන ටිකත් එක්ක කතා කරලා අභිනන්දනා වෙනවා දුක සකස් වෙනවා කියන්නේ. පටිපදා සූත්‍රයද මන්ද එකක්. ඒකත් පටිපදා සූත්‍රයක්. කියන්නේ වෙන්වෙන් වශයෙන් ආයතන දෙක කියලා අභිනන්දනයත් එක්ක දුක සකස් වෙනවා කියන්නේ. දැන් මේ කියලා දිල්ලා. මේ විග්‍රහය කියලා දිල්ලක් තියෙන්නේ. හැබැයි විග්‍රහය කියලා දිල්ලක් යනකොට අපි මේ විග්‍රහය එක්ක මේ කියලා දීම් පවා අර මදුපිණ්ඩික සූත්‍රය කියලා දුන්නා වගේ විතරයි කතා කරන්නේ. දැන් මදුපිණ්ඩික සූත්‍රය කියලා දෙන්නේ චක්කුස් මේ කියන්නේ දැන් පච්චයා කියලා හැම වෙලෙම කතා කරන්නේ නැහැ. චක්කුස් මින් සති රූපේ සති චක්කුංජ පටිච්ච රූපජ උප චක්කුංජ තින්න සංගති පස්සපච්චය දන වේද සංඥා. යම් සංඥා සංවිතක්කේ. යම් විතක්කේ සම්පපන්න. කොහොමද කියලා තියෙන්නේ? එතන මේ කාරණාව හැබැයි තව එකක් තමයි පටිසමුප්පාද නොවන වූ වෙනම වූ දේවල් තියෙනවා.
එහෙම ඉව නැහැ. ඒක තියෙන්නේ අපි මේ වෙනම දිට්ඨිය සුප්පටි විද්‍යාව වෙන න්‍යායවල ඉගෙන ගන්නවනේ. ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගන්නවනේ. මෙන්න මේ ඉගෙන ගැනීමේදී පරියායාදී ඒකේ කන්ටෙක්ස්ට් එක නේ. මෙන්න මේක බලන එකයි තියෙන්නේ. එහෙම නැතුව දැන් ඔන්න මම අර මේ ළඟදී කරපු සාකච්ඡාවේදී ඕනෝක තියෙනවා. අනිත්‍යයි කියන්නේ මේක කැඩලා විනාශ වෙන්නේ. හරි. ඒක තමයි අනිත්‍ය කියන්නේ. හරි දැන් කැඩලා විනාශ වෙන එක මොකක්ද? මේක බිමට කැඩලා කුඩු වෙන එක තමයි අනිත්‍යයි කියන්නේ. දැන් එතකොට එනවා ඒ කියන්නේ මේක නැතිවීමනේ. කෝප්පේ කුඩු වෙනවා. කෝප්පේ නැතිවීම තමයි කුඩු වීම. ඒකට අනිත්‍යයි කියන්නේ. කෝප්පේ. ඔව්. ඒකත් මම කියලා දෙලා ඉවරලා මේ කිව්වේ. දැන් ඒකත් කියලා දීලා ඒ ටිකත් අයින් කරලා දැන් මේ කෝපය කියන එක නැතිවීම කියන එක දැන් මොකක්ද? දැන් ඔක කියද්දී පස්සේ කිව්වා දැන් මේ කෝපය තියෙද්දි වෙනස් වෙනවනේ. ඒකට කියලා. වෙනස් වෙනවනේ. හරි දැන් අපි හිතමුකෝ වෙනස් වෙනවනේ කියන. හරි දැන් මෙන්න මේ වෙනස් වීම කියන එක. ඒ මොකද්ද? කෝපය කැඩලා කුඩු වෙලා යනවනේ. දැන් මේ මෙන්න වෙනස් වීම මොකද්ද? ඒ කියන්නේ ඒක නිර්වචනය මොකක්ද? නෑ නිර්වචනය. ලෝකේ අනිත්‍යද නිර්වචනය නෑනේ. ලෝකේ අනිත්‍යද නිර්වචනය නෑ. අනිකර බොරුවන්නේ කරන්නේ. දැන් අපි ඇහැ අන්ධ වෙනවා. ඇහැ අනිත්‍ය වෙන්නේ ඇහැ අන්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇහැ අන්ධ වෙනවා ඒක අනිත්‍ය. මේ ලෝකේ සරල නිර්වචනය. ඇහැ අන්ධ වුණාම ඇහැ පේන තුනට පස්සේ අනිත්‍යයි. දැන් පෙනේ ඇහැයි නොපෙනීච්ච ඇහැයි. දැන් ඒකනේ වෙනස් වුනේ. හරි ඒ වෙනස් වීම දැන් නිකන් මේ කතා තුළ නිකන් මේ දෙවියෝ මව්වට නිකන් ඉඩක් ඉන්නත් උනනවා. මේ දෙක දෙවියෝ මොඩි ඉඩක් ඉන්නේ නැද්ද? මේ දෙක අවස්ථා දෙකන්නේ දැන් වෙනස් වීමක් කියන එක පේන්නෙත් නෑ. ඈ දැන් ඉබේ හරි දෙවියෝ මව්වා හරි කියන එකට හැරෙන්න වෙන ඉඩක් නෑනේ. උත්තර නැති කතාවක් ඉතුරු වෙනවා. උත්තර නැති කතාවක් ඉතුරු වෙනවා. ඒ ඇහැ අනිත්‍යයි කියන්නේ මේ ඇහැ අන්ධ වීම කිව්වා. කන අනිත්‍යයි කියන්නේ කන් දෙක බීරි වීම කිව්වා. ඇඟ අනිත්‍යයි කියලා කියන්නේ මේ අතපය කැරලා යෑම කිව්වා. ඒ එකකටවත් උත්තරයක් නැහැ. මේ ඔක්කොම මොනවද? න්‍යාය දෙයක් කරගෙන ඒකත් න්‍යායයි. න්‍යාය දෙයක් කරගෙන දෙයට න්‍යාය දානවා. දැන් අනිත්‍ය කියන්නේ න්‍යායයි. ආයේ මේ අසානිත්‍ය කියලා නාම රූපයෙන් හදින නිසා අනිත්‍ය. ඕව හිතන්න දෙයක් නැහැ. අපිට හිතෙන එකක් හිතුවනම් ඇති. ආයේ නාම රූපයෙන් අනිත්‍ය හිතන්න දෙයක් නැහැ. හරි අසානිත්‍ය. දැන් අපේ ලෝකේ ගෝචර දෙකකින් හිතුවනම් ඕකට උත්තරයක් නැහැ. ඉතින් ඒ විදිය හිතනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස අනිත්‍ය කියම ඒකේ හේතුවක් අපි දන්නේ කියලා දීලා නැහැනේ කොහෙවත්. රූප වලට හේතු, ශබ්ද වලට හේතු කියලා නැහැ. ඒ ටිකට කියලා නැහැ. ඒකට ඒ ටික ගැළපීමකට ඉතුරු කරන්න බෑනේ කවදාවත්. ඒ පරියායනේ. ඔය රූපෙට හේතුව මොකද්ද කියලා නැහැ, ශබ්දෙට හේතුව මොකද්ද කියලා නැහැ කවදාවත් කොහෙවත් මට හම්බෙන්නේ නැහැ මම දන්නේ තියෙනවා කියලා. ඔව්. කියලා නැහැ. එතකොට ඒක ගැළපීමක් කරන්න බෑ එතන සම්පූර්ණයෙන්. කල්පනාවකට හේතුවක් දැනුමට ගලපන්න බෑ. ආකාශ වලට නේ. එතකොට ඒක අන්න ඒ වගේ එක. ඒ විදිහට මේ අරකට අර වෙනම පරණ කීර්තියක් මතක් කරලා ඒකට ගලපන්න බෑනේ සාහිත්‍ය. අපි හැම වෙලේම අර ඒ ඇත්තටම මේ මම කිව්වේ තේරෙනවද දන්නේ? ඒ කියන්නේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන එකට හේතු ටිකක් කියලා නෑනේ. ගලපන්න හේතු ටිකක් කියලා නෑ. පඨවි ධාතුවේ පඨවි කියන්නේ මොකද්ද කියන එක තමයි උපාදින්නම් කියලා කියන්නේ. ඒවට හේතු ටිකක් කියලා නෑ. හේතු කියලා නෑ. අත ගන්න හේතුවකමට හේතු කියලා තියෙනවා. තියෙනවා හේතු කියලා. ඒකට ගලපන්නත් මේකට ගල නොපන්නවන්නත්. දැන් ඒකට ගලපන්න පුළුවන් අපට හේතු තියෙනවනේ. මේකට හේතු කියලා නෑනේ බුදුරණවහන්සේ. මේකට ගලපන්න බෑ. ඉතින් එහෙම වෙන්න බෑනේ. දෙකම එකම විදිහට යන්න බෑ. ඒක වෙනම සූත්‍රයකින් තියෙන්නේ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිවකය මනස අපට ගලපන්න ටිකක් තියෙනවා. ඒකට අපේ අනිත්‍යයි හරි. ඒක හරි. රූප හද්ද ගන්ධරස පහස අරමුණ වලට නෑ හේතු. හේතු කියලා නෑ. ඒකට ඒක ගලපන්නේ කොහොමද? ගලපන්න බෑ. එතකොට එහෙනම් ඒ ගැළපිල්ල ඇත්තටම ඒ ගැළපිල්ල නැතුව අපි හැම එකකින්ම සාධාරණ කියන්නේ සත්‍යවාදී.
අපි ප්‍රශ්නයක් නැහැ. ඉල්ලෙන් මේ කියන්නේ ඇහැ අන්ධ වීමෙන් අනිත්‍ය විතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතන අපට තේරෙන්නේ අපි අපේ ගෝචරයෙන් තේරෙන්නේ ඒක නම් අපි ඒක එක බලන්න ඕනේ ඒකේ විග්‍රහයට කියලා. නාම රූප කියන එක අපි කියවිල්ලන්නේ. අපට තේරෙන්නේ ඇහැ අන්ධ වීමෙන් නම් අනිත්‍යයි කියන්නේ. අපි ඒකත් එක බලන්න ගියා නම් ඒ බලන්න ගියත් ඒ අනිත්‍ය නිර්වචනේ නේ. ඒ නැති වෙනවා කියන නිර්වචනේ නේ. මොකද නැති වෙනවා කියන්නේ? ඒ බලන්න ගියත් අපට හම්බෙන්නේ අන්ධ අහයි අන්ධ නැති ඇහැයි. මේ වෙනස් වීමනේ කියන්නේ. දැන් වෙනස් වීමද බලන්නේ නැත්නම් මේ සංසන්දනාත්මකව මේ අරකයි මේකයි එක්ක අපි වෙනස් වුණා කියලා හිතනවද නැද්ද? වෙනස් වුණා කියලා හිතනවා. ඉතින් මොන දේ කතා කරත් ඕනම ක්‍රියාවකට ලෝකේ ඕනම කාරණාවක් නාම පදයකටත් නේ ක්‍රියාපදයකටත් නේ මොකකටවත් නේ හේවන්නේ දෙයක්. ඒ නිසා ලෝකෝත්තර ධර්මයේ කියලා එකයි ලෞකික ධර්මයේ කියලා එකයි දෙකක් නෑ. හැබැයි ලෝකයේ ඉද්දි දෙකක් තියෙනවා. ඒ ලෝකේ ඉන්නවා දර්ශන කෝණයත් එක්ක එහෙම ධර්ම දෙකක් නෑ. එහෙම ධර්ම දෙකක් තියෙනවා නම් අනිවාර්යෙන් නිවන් දකින්නවා කියන්නේ උච්ඡේදයක්මයි. ලෝකේ ඉන්නකොට තමයි එහෙම දෙකක් තියෙනකොට ඒ දෙවෙනි එක ආයි හිතලුවා. දෙවෙනි එක හිතලුවා. එකයි තියෙන්නේ. ඒ ලෝකෙදිත් එකයි තියෙන්නේ. ලෝකෙ ශේකයට තමයි. ශේකයටයි දෙකම කතා කරන්න පුළුවන්. අවිද්‍යාවයි විද්‍යාවයි දෙකම කතා කරන්න පුළුවන් ශේකයට. දෙකම ඉදිරියෙන් කතා කරන්න පුළුවන්. ලෝකයයි ලෝකෝත්තර කතා කරන්න පුළුවන් ඒ ශේකයට. රහතන් වහන්සේට විද්‍යාව විද්‍යාව දෙකම කතා කරන්න බෑ. මයින්නේ මොකෙන්ද? දැන් අවිද්‍යාව දැන් හරි දැන් රහතන් වහන්සේ විද්‍යාව උත්පාද වුණා. මනින්නේ මොකෙන්ද? මොන සාපේක්ෂතාවයෙන්ද විද්‍යාව උපදුණා කියලා මනින්නේ? අවිද්‍යාවෙන් නෙමෙයි. දැන් අවිද්‍යාව තියෙනවද රහතන් වහන්සේට? එහෙනම් විද්‍යාව මනින්නේ මොකෙන්ද? විද්‍යාව තියෙනවා කියන්නේ රහතන් වහන්සේට. එහෙනම් රහතන් වහන්සේට අවිද්‍යාව විද්‍යාව දෙකම කතාව නැහැ. ශේකයටයි මේ දෙකම තියෙන්නේ. පුතඥයට විද්‍යාව මනින්නේ මොකෙන්ද? අවිද්‍යාව මනින්නේ මොකෙන්ද? පුතඥය. මේ අවිද්‍යාවෙන් කියන්නේ විද්‍යාව නැන්නේ. ඉතින් අවිද්‍යාව මන්නේ නෑ. පුතඥයට අවිද්‍යාව මැනීමකුත් නෑ, අවිද්‍යාවකුත් කතාව නෑ. රහතන් වහන්සේට විද්‍යාව කතාවකුත් නෑ. ওই දෙකම කතාව තියෙන්නේ ශේකයට. ලෝකයේ ඉන්නේදී ලෝකෝත්තර කතාවකුත් නෑ. ඊතර උනාට පස්සේ ලෝකේ කතාවකුත් ලෝකෝත්තර කතාවකුත් දෙකක්ම නෑ. ওই දෙකම කතාව තියෙන්නේ ශේකයට. රහතන් වහන්සේට කේවල පරිපූර්ණයි කියන තැනින් කතා කරන්නේ උත්තරමනේ. ඔව්. කේවල පරිපූර්ණ කියන්නේ දෙකම. එතන තමයි පොඩි කරන්නේ තමයි පරිපූර්ණ කරනවද බාධා කියන්නේ අර ඔය සේකයාගේ පැත්තෙන් කතා කරන්නේ පටිච්චසමුප්පාද පැත්තෙන් මේ කේවලත්වය කියන එක. ඒ කේවලත්වය කියන එක සංස්කෘත විතර කරනකොට කේවල පරිපූර්ණ දෙමෙයි නොවන කේවලත්වය කියන පැත්ත එතන දැන් නම් උපත්ය සලකන කියන කේවලත්වය කියන සම්බන්ධය. එතන ධර්ම ස්වභාවයට. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ධර්ම ස්වභාවයක් ගත්තට පස්සේ ශේක කියලා කෙනෙක් නෑ. ඔව්. දැන් එතන අපි ගත්තොත් අපිට දැන් හම්බුනේ අර ප්‍රණත සූත්‍රය නෙමෙයි. දුක්ඛ ඛණ්ඩස්ස කේවලෝ දුක්ඛ කේවලස්ස සමුදය හෝති කිය. මේ න්‍යාය. ඒ කියන්නේ ඒ න්‍යාය කියන කාරණාව තුළ අපට හම්බ වෙනවා වචන විග්‍රහ ටික. ඒක ditthya උප්පට විද්‍යාව දැනුම. ওই විග්‍රහය තුළ මොකක්ද අපට හම්බ වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන. ඔය කාරණා එකක හරිය අපට හම්බ වෙනවද? ඔය කාරණා කරේ. ඔය කාරණා එකකවත් එක කාරණාවක කතාවක් නැහැ. න්‍යායාර්ථය. මේ ඕකට නිකන් දුක්ඛ සමුදය හොති කියන්නේ. අනිත් සංසතන අර මඩ මතක් වුණේ දැන් මේ කතා කරන්නේ පටිසම්පාදේ හරි ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා අවිද්‍යාවත්‍ය වශේෂ විරාග නිරෝධ නිරවශේෂ විරාග. ඒතකොට ඒ කාරණාවයි අර සම්දේ කියන පැත්තයි ඒ දෙකම ගැන තියෙන මේව එකක් ඒ දෙක නෙමෙයි ඒ දෙක ගැන දැනෙන විදිහනේ කතා කරන්නේ. නැත්තම් අරක ඒක සිද්ධ වීම කෘත්‍යයක් නෙමෙයි ඒ දෙක ගැන දකින්න විදිහනේ. ඊළඟට සම්මාදිට සූත්‍රය ගත්තත් ඊළඟට නාම රූප සමුදය ඥාන නිරෝධ ඥාන මග්ගේ ඥාන ඒ කාරණාව භාවිත වීමක්නේ කතා කරන්න වෙන්නේ. එතකොට ඒ හතරක
විදියට කතා කරලා ඒක භාවිතා වීම එක ලෝකයේ සමාධිය පැත්තෙන් මිනිස් හිතුවොත්නේ පතිත වීමක් එක්ක තියෙන්නේ. එහෙනම් ඒ ආරම්භණයේම ලක්ෂණ ටිකක් නේතනින් ඉස්මතු වෙන්නේ. දැන් අතන අපටිච්ච ප්‍රතිපදාවක ඉස්මතු වීමක් නම් තියෙන්නේ පතිත වීමක් නැත්නම් එතන මොන වශයෙන්ද මම කේවලී භාවයක් කියලා කතා කරත් ප්‍රශ්නයක් නැහැ. නමුත් රහතන් වහන්සේලා භාවිතා කරනවා කියන්නේ ඒතකොට අරමුණ එක්ක කෙනෙක් හිතලා ගන්නත් මේ ප්‍රතිපදාව අරමුණක විදියක් නෑ දකින්න හදන්නේ. නමුත් ඒ පතිත වීමක බැහැගෙන ඉවීමක් මේ පතිත වීමක් වුණා නම් ඒක පජානාති වෙනකොට ඉක්මීමක් එක්කම නැත්නම් මේ භාවිතයේ තියෙද්දි එහෙම කතාවක් නැත්නම් ඉඩ නැති භාවයක් නේ තියෙන්නේ. ඒ මාර්ගය කියන්නේ. ඒතකොට අන්න ඒ සිද්ධි දෙක ගත්තොත් එහෙම පජානාති පස්සති මොන හරි ඒ පැත්තකින් මේ අර නැත්නම් අර මතකට එන්නේ අර කාරණා බුදුහාමුදුරු කිව්ව ගමන් ඒකේ ලක්ෂණ ටිකක් නේ පිහිටලා ඒක බලන එකක් නේ මතක් වෙන්නේ. ඒ සිද්ධියේ හින්දානේ ගොඩාක් අවුලක් යන්නේ. ඉතින් ඉරියව්වක් කොහෙද ලෝකෝත්තර වෙන්නේ. ඒතකොට ඉරියව්ව කියන කාරණාව කතා කරලා ඒකේ ඒ පිහිටීමෙන් ඉක්ම වෙන කෘත්‍යයක් වෙන්නන්නේ. ඒතකොට ඉක්මීමේ කෘත්‍ය කියන එකට ඒකම නම් ආයි කතා කරන්න වෙන්නේ ඉක්මිලා නේ. ඒතකොට ඉක්මීමේ කෘත්‍ය කියන එක යෙදීම කියන එක ලෝකේ කතා කරන්න බෑ වචන වලින් කවදාවත්. ඒ සංසිද්ධිය පෙන්නපු විදිහකින් ඒ භාවිතාව වෙන්නේ ඥානෙ. එතකොට ඥානෙ අර කරුණු හතර වේ එක්ස්පීරියන්ස් එක කතා කරන්න බෑ කවදාවත්. ඔය මේ කතාවෙම පහුරක් කියන කාරණාව. ධර්මයේ පහුරක් කියන කාරණාවේ ධර්මයේ කියලා කියන්නේ දැන් මේ කියලා දෙන එකක් නේ. පහුරක් කියන කතාවේ අර්ථාන්විත භාවය. ඒ කියන්නේ මේ න්‍යායනේ කියලා දෙන්නේ. දැන් අර කියපු දුක කේවලස දුක කන සමුදය හොති කියනකොටම විග්‍රහයක් කියලා දුන්නනේ. විග්‍රහය දුන්නාට කියලා දුන්නාට ඊතර වීමක් කියලා දෙන්නේ. ඊතර කියලා දුන්න කාරණාව මොකද්ද? පහුරක් නේ. ඒ කියන්නේ ඒ කාරණාව ඒකේ කෘත්‍යෙම ඒ කාරණාව නිෂ්ක්‍රිය. නිෂ්ක්‍රිය කියන්නේ ඉක්මීම. කියලා දීම මේක ඉක්මීම. දැන් ඕක නෙමෙයි අපි කරන්නේ නැහැ. අපිට ඕන නැත්තේ ඒක හොයාගෙන ඒක ඉක්මෙන්න. නැද්ද? මේක හොයාගෙන නෑ මේ හෙවීමම ඉක්මවීම. මේ හෙවීමම ඉක්මවීම. මේ ඒකනේ මචං දැන් හැම වෙලෙම හිතන්න ඕන කාරණාවක් තියෙනවා අපිට ඔය මොනවා හරි කරුණු හිතනකොට මේක බුදු කෙනෙක් ඇයි කියන්න බෑ කිව්වේ. ඔන්න ඔය කාරණා අපි හිතන්න ඕනේ. මේක බුදු කෙනෙක් ඇයි කියන්න බෑ කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් කියන්න බෑ කිව්වා. මේ දෙක ගැන හිතුවොත් එහෙම අපට මේ ශ්‍රද්ධාව කියන සේයාවෙන් දුස්ති කියන සේයාවට පොඩි පහරක් දෙන්න පුළුවන්. ලොකු විචක්ෂණයක් නැති වුණා ශ්‍රද්ධාව කියන සේයාවෙන් දුස්ති කියන සේයාවට ඉඩක් දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න බෑ කිව්වේ. මම වගේ හෙන්චයි එක්ක කොහොමද මේක තේරුම් ගන්නේ? අන්න ඒ වගේ පොඩි දෙයක් කිව්වනම් අර දෘෂ්ටියකට අන්න යට ඉඳ අයින් කරන්න පුළුවන් මේ ශ්‍රද්ධාව කියන පාදගත්තේ. ඒකයි තමයි මම කවදාත් කොහෙන්වත් අහන්නේ නැතනසක මේ ගායනාසලක පින්තින් දෝන මේ අර පස්සේ බුදුහාමුදුරනේ කියන්න බැරි වුණේ ඇයි කියන එක ඒක හිතන්න දුන්න පැතිකඩක් පිටයික හරි වටිනවා හිලමට හිතනවා. ඒක නැත්තම් අර එච්චර පුළුවන් ඒ කියන්නේ ලෝකයේ කියන්නේ බුදු කෙනෙකුට වඩා එකම එයා මේ ඊට අඩු මට්ටමේ තියෙන චිත්තනනේ. ඒක ඒකම කෙනෙකුට කියා ගන්න බැරි වෙනවා කියන එක මේක ලෝකයේ අත්දැකීමක ඊදීමක් විදිහක් නම් කියා ගන්න පුළුවන් ඒක මොකක් හරි. ඒ කියන්නේ ඒ සිද්ධිය හරි ලස්සනයි ඒක කවදාවත් හිතලා නැති පැත්තක් නේ. ඒක ගොළු වීමක් හින්දා නෙමෙයි නොකියා හිටියම්. එතකොට ඇත්තටම මේ හිතීම කියන්නේ මේ ඔය එහෙම හිතනකොට අපිට අර යම් මට්ටමකට මේ කියන්නේ ඒ තමයි අර ලෝකේ බුද්ධ ධම්ම සංඝ කියන මේ කෘත්‍යත්ත තුන ඉස්මතු වෙනවා. බුද්ධ කියන කාරණා විශේෂත්වයයි. ඒ ධර්ම කියන කාරණා විශේෂත්වයයි. ඒ හික්මීම කාරණා විශේෂත්වයයි. නැද්ද? දැන් හරියට ශ්‍රද්ධාව කියන කාරණා ඉස්මතු වෙනවා නම් බුද්ධ කියන ඒ උත්තමත්ව විශේෂත්වය ඉස්මතු වෙනවා. ඒ කියපු ධර්මනේ කොහොමද ඒ ඉස්මතු වෙන්නේ? ඒ හික්මීම කියන කාරණාව සංඝ කියන ඉස්මතු වෙනවා. ඒකට අල්ලාහ් වශයෙන්ම අනිත් පැත්තට ධර්මය අපේ පැත්තට කරන්න උත්සාහය අඩු වෙනවා. ඇයි මේ ඒ ශ්‍රද්ධාව කියන කාරණාව ඉස්මතු වීම? දැන් අපි දැන් මම කියන්නේ බුදුරණවහන්සේ කියව නිසා. දැන් එතකොට දැන් අපේ හැකියාව ගැන හිතන්න බෑනේ. ඒක
ඒ කියන්නේ කියලා දෙන නිසා මොනවා හරි දෙයක් හිතන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් කියන කාරණාව එක හිතන්න අපිට මේ ඕන තරම් ඉඩක් තියෙනවානේ මේ හැකියාව කියන එක අපිට මේ අහසයි පොළොවයි සමාන කරන්න පුළුවන් වුණත් මේ අහසයි පොළොව එකතු වුණත් කවදාත් බුදුරජාණන් වහන්සේ කියන මනින්න බෑ. ඉතින් ඒ නිසා අන්න ඒකත් එක්ක බලනකොට අපිට මේ අර ශ්‍රද්ධාව කියන කාරණාවේ අදිමුච්චති කියන දෙයට ඒ නිර්වචනයට එන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ කෘත්‍ය දැන් ඒ බලන්න ඔය කෘත්‍ය තුලින්ම දැන් මම කියපු ක්‍රමයට අපි මොකක් හරි හිතලා මොනවා හරි නිර්වචනය කරගත්තා නම් බුදුන් වහන්සේ මේ ධර්මයේ කියන්න බෑ කියලා හිතුවනේ මම උගේ කෙනෙක් කොහොමද මේක තේරුම් ගත්තේ කියන කාරණාව හිතනකොටම හොඳට හිතලා බලන්නකො බුදුරණවහන්සේ ගැන හිතුණා ශ්‍රද්ධාවත් එක්ක කියපු දෙයත් එක්කනේ කියන්න බෑ කියව කාරණාත් එක්ක හිතුනේ ඒකත් එක්ක හිතුණා දැන් මට වැදගත්කමක් දෙන විදිහට හමුවීමක් වුණාද මට වැදගත්කමක් දෙන්න නැති වෙන විදිහට හික්මීමට යමු වුණාද මට වැදගත්කමක් දෙන්න තියෙන විදිහට හික්මීමක් යමු වුණා ඔය කාරණා කෘත්‍යෙම නෙමෙයිද ප්‍රතිපදාත්මක වෙන්නේ ඒ කාරණා කෘත්‍යයේදීම ප්‍රතිපදාත්මක දැන් අපට ඕනත්තේ නෑ පටිච්ච සමුප්පාද හිම දකිනකොට සෝතාපන්න වෙන මාර්ගයට යන්නට ඕනේ සලආයතන බව දකිනකොට සෝතාපන්න වෙන මාර්ගයට යන්නට ඕනේ දැන් අපට කොහෙන් හරි ඕනත්තේ අර දේවල් ටික අපට මේ සුඛියත්වයේ මෙමි මඤ්ඤණාවට පහරක් වදින විදියට කොහෙන් හරි යන්නේ ඒක නෙමෙයි ඕනත්තේ අර වටික දකිනකොට අරක වෙන්නට ඕනේ නේ අර්ථය හැමතැනම තියෙනවා වතු කරගන්න හැබැයි ඒ දැන් තව පැත්තකින් කතා කරලා සායනකට මට ඉතින් එක පැත්තක් කතා කරලා ස්වාමීන් වහන්සේ වටිනවා කියලා මේ දැන් අර ස්වාමීන් වහන්සේම දැන් මොකක්ද ධර්මයක් කෙනෙකුට කිව්වහම අනිත්‍යයි හරි මොකක් හරි විඥානේ අනිත්‍යයි හරි මොකක් හරි කියලා ඒක ඇත්තටම විචක්ෂණයකට යොමු වුණා කියමු කියලා ගැළපීමකින් නැතුව නමුත් එයාගේ කුතුහලයක් තියෙනවනේ එහෙනම් මොකද්ද වෙන්නේ කියලා සහ එයාගේ නොසන්සිද්ධ ගතියක් එක්ක එහෙනම් මොකද්ද වෙන්නේ කියන එකක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ කැමැත්ත තියෙන දැනගන්න. කිව්වේ මේ ස්වාමීන් වහන්සේ එතන කිව්වේ දැනගැනීම අනිත්‍යයි කියන එක. දැනගැනීමේ බාන කත දැනගැනීමේ රවට්ටන විදිය. හැබැයි එයාගේ කැමැත්ත තියෙන්නේ දැනගන්න. එහෙනම් මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. එහෙනම් අර එතනදී එයාගේ தත්ත්වය අතහැරෙන්නේ නැතුව එයාගේ தත්ත්වයට වටිනාකමක් වෙట్లా ඒ කතාව එන්නේ සහ ඒ කුතුහලෙන් බලන් ඉන්නේ කණ්ඩවතේ එතනදී මේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ නැඹුරුවක් නේ තියෙන සම්පූර්ණ නෙත්තියක්ම මෙතන තියෙන්නේ. ඒ කියන්නේ තමයි ඒ යෙදෙන විදිහේ එයාගේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ නිබ්බාන දුක්ඛතෝ නේ සම්නසේ. නිබ්බාන දුක්ඛද. ඒ දැන ගැනීමනේ සැප වෙලා තියෙන්නේ එතනදී. ඒ සමුනුපාසනේ සම්පූර්ණේ. එතනින් එහාට එතන ස්වාමීන් වහන්සේට ඒ කියන කෙනාට එතනින් එහාට කියන්නත් බැන්නේ නැහැ කිව්වේ. කියන්න ඔබරින් කිව්වට ඒ කාරණාට එයා තාත්විකත්වයේ ගන්න හදනවා ඒ කාරණාවේ තාත්විකත්වයේ ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව. එයාට ඒ තාත්විකත්වයේදී විඤ්ඤාණය අනිත්‍ය කියලා තේරෙන්න ගන්නවා. ඒ ධර්මයේ තාත්වික වුණාට විඤ්ඤාණය අනිත්‍ය බව එයාට තේරීමට හැදිලා ඒ කෘත්‍ය සත්‍ය වුණා නම් ඒකට සාධාරණීෂ්ඨ වුණා නම් තමයි විඤ්ඤාණයේ පිහිටීම කියන එක ඉන්න බෑ. දැන ගැනීම අනිත්‍යයි කියනකොට දැනගන්න බෑනේ. නේ? දැන් අපි දැනගැනීම අනිත්‍යයි කියලා දැනගන්න හදනවා. හඳුනාගැනීම අනිත්‍යයි කියලා හඳුනා ගන්න හදනවා. ඉතින් හරි අපප්‍රත්‍යයන් නේගනේ. අර ස්වාමීන් වහන්සේ ලස්සන ප්‍රශ්න කරේ ඒක හරියි. පුදුම මේක නේද? දැනගැනීම යෙදෙනවද නැද්ද කියලා ප්‍රශ්න කරේ කෙලින්. අර පොඩි වීඩියෝ එක ඔඩියෝ එක සාකච්ඡා. එතකොට ඇත්තටම මේ දැන් ඔන්න දැන් අර කාරණාව කිව්වනේ අර කාරණා දැන් ඔතන ධර්මයේ කිව්වද නැද්ද? දැන් ඉතින් පංචමස්කන්ධ ගැන කිව්වේ නේ. පටිච්චසමුප්පාද ගැන කිව්වේ නේ. ධාතු ආයතන ගැන කිව්වේ නේ. දැන් ඔය න්‍යාය දකිනකොට ඕක හරියටම සිද්ධ වෙනවා නම් ඔය න්‍යාය දකිනකොට පටිච්චසමුප්පාද දැක්ම ආයතන අනිත්‍ය දැක්ම පංචපාසයන් දැක්ම සුඛය දැක්ම ඉක්මනින් ඔක වෙන්න ඕනද නැද්ද? ඒ මොකුත් නොකියන්නේ. ඒතකොට කොච්චර අසාධාරණ දෙන අර කරුණු ටික ඔක්කොම මේ එක එක දවස් සිංගවන එක. ඈ කොච්චර අසාධාරණ අද්දකින් ලෝක සිංගවන එක අර පටිසමුප්පාද කැලේ මේ පංචපාස්කන්ධ කැලේ සුඛියත් පංචපාස. ඒක කියන්න පුළුවන් පංචපාස්කන්ධ කැලේ ඊළඟට මේ ආයතන ප්‍රත්‍ය සිදුවෙන ක්‍රියාකාරීත්වය මේ සිංගවන කොච්චර අසාධාරණද? මේ හොඳට තේරෙනවනේ අර මේ අර පාරායන වගේ අර කියපු පොඩි දෙයින් මේ රහතුත් වෙලා පුංචි දෙයි රහත් වෙලා තියුනේ මට හිතුණා මට ඒක ඉවදින් දැන්
නොදන්න කමකට කවුරුහරි මොකක් හරි භයානක තැනක ඉඳන් ඉඳින් ඔය ඔන්න ඔය වගේ තැනක ඉන්නවා කියලා පෙන්නවා වගේ විතරක් කියලා මට හිතෙනවා. පොඩි දෙයක්. ඉතින් අහිංසාවේ ඉන්න බව ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ ඒ තුල රිංගගෙන ඉන්න හින්දා ඔන්න ඔහොම ඉන්නේ කියලා කිව්වා විතරක් වගේ මට හිතුනේ. ඒ කියන්නේ එතකොට එයාලගේ නැගිටිනවා. නැගිටිනවා. එච්චරයි. ඉන්න පුටුව කැල්ලා කියලා කිව්වම දැන් අපි හිතමු ඒ පුටුව කන්නේ කතා හැරලා ඕම සර්පේ. ඊළඟට ටක් ගාලා නැගිටිනවා. ආයෙ හොයලා බලන්න ඇත්තට සර්පෙක් ඉන්නවද? කොහොමද ඉන්නේ? හොයලා බලයිද? නෑ. ඔන්න තනනාද උතර පුටු සර්පෙක් ඉන්නේ ටක් ගාලා නැගිට්ටා. විශ්වාසයි වචනේ හරි කිව්වොත් නැගිට්ටා. එච්චරයි. දැන් අපි බලන්නේ කිව්වට බලමු සර්පෙක් ඉන්නවද කියලා. හොයලා බලලා මම නැගිටින්නේ සර්පෙක් ඉන්නවද කියලා. අන්න ඒකට යන්නේ. අපිට ඒක දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ සර්පෙක් ඉන්නවද බලමු. රස්ත කරලා මරණ ගමන්නේ. එතන මේ අයට කියපු කරුණු මේ හරිම ඒ කියන්නේ ආයේ ඒක මම අර වග්ගෙම කියද්දි කිව්වේ නැමීමයි මේකෙ තිබ්බේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. නැමීම. ඒ නැමීම කියන කාරණා බාහිරටත් එහෙමයි. ඔය ඔක්කොගෙම අතහරින්න පුළුවන් මේ දාරු පීරියක නැගීම හිතා ගන්න බැරි. දාරු පීරියක නෙමෙයි. පුකුසාතිය. බාහිරයේ නැමීමත් හිතා ගන්න පුළුවන්. ඊළඟට පාරායන වගේ කටනවත් හිතා ගන්න පුළුවන්. මොකද එයාලා හොයාගන්නේ ආයේ බුදුරණන්. පුකුසාතිය නෙමෙයි. ඒ කියන්නේ ඒ බලන්න එතකොට මේ නැමීම අසාමාන්‍යයි. බුදුරන් වහන්සේ කියලා දන්නෙත් නැති ආවුසමාදයෙන් කතා කරපු කෙනෙකුට දහම් පරියායට නැමෙනවා කියන්නේ ඒ බලන්න ඒ ගතිය ඉස්මත් කියන්නේ එහෙම කෙනෙකුට නැමෙන්න පුළුවන්ද කියන එක කාරණාව ප්‍රශ්නයක් කියලා. සත්‍යවාදී ගතිය යටින් ඉස්මත් වෙනවා වගේ. සංකීර්ණත්වයේ කාරණාව. ඒක අතන අර පාරණ වගේම නැවීම දුවම මොකද ප්‍රඥාවන්ත ඉන්නේ නේ. ඔව්. නැත්තම් අරක මේ අර කලින් කි මොකද්ද? අවනත වීම විතරයි. ප්‍රඥාවන්ත නෙමෙයි. ඒ නැමීමට අර්ථාන්තව ප්‍රඥාවන්ත බවම තමයි. වෙන එකක් නෙමෙයි. ප්‍රඥාවන්ත කෙනෙක් වෙන එකකට නැමෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ දැන් ওই 16 දෙනාටම පුළුවන් වොන්නම් ඒ දැන් යාට යම් කිසි මට්ටමකට ඒක නිෂ්ක්‍රීය කියන්නේ මේවට වැටුණා නිවසඤ්ඤ නාසයත් නැමෙන්න පුළුවන්. එයාලට මොකද එයාලගේ ගතිය එච්චරට වැඩි. එයාලට ඒකට යන්නත් පුළුවන්. බුදුන්වහන්සේ කියලා වන්නේ. වැඩි වෙන දෙයක් නේ. ඊට වඩා වැඩි දියුණුවක්. එතනින් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඒ කාරණාව ඒ කියන්නේ ඇත්තටම අර දැන් අර මම අර කලින් කිව්වේ අපට ඇස අනිත්‍යයි කියද්දි නැත්තම් මේ දැන් මම අර කියපු ප්‍රපංච සංඥා සංකා කියන ඒ විග්‍රහය පැහැදිලි කරපේ කාරණාව කියද්දි අපේ හිතේ ධම්මාරම්මණයක් හැටියට ඇවිදිලා ඒකේ නිවැරදිභාවය තහවුරු වෙනවා නම් අර ධර්මයේ කීමේ අර්ථයක් නැහැ. අපට මනසට ආපු ආරම්මණයක් එක්ක එනං ඒක නිරවුල්භාවය තහවුරු වෙන්නේ. ඒකට කීමේ අර්ථය ඒ කියන්නේ ධර්මපරියය කීම අර්ථයක් නෙවෙයි. ධර්මපරියය කියලා කියන්නේ අර්ථය කියන්නේ සුතය කියන කාරණාව කියන්නේ දැනුම. ඒක අපට එන්නට ඕනේ. ඒක හරි. අර්ථය කියන එක දැනුම නෙමෙයි. දැන් මම සමහරලාට කියනකොට සමහරලාට සාකච්ඡාවට පදනමක් නැත්තම් ඒක කියන්න බෑනේ. ඒ කියන්නේ ඒක දැන් ඔන්න දැන් මම කලින් මොනවාරි හිතලා කියපු කරුණු ටික මගේ මෙමරියේ ගබඩා වෙලා තියෙනවා නම් ඒක දැනුමක්. දැන් අද වෙලා තියෙන්නේ මං හිතන්න ඕන විදිහ කිව්වහම හිතන්න ඕන විදිහ මේ දැනුමක් වෙලා. හිතන්න ඕන ඒක දැනුමක් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙකුත් එනවා මට. හිතන්න ඕන විදිහ දැනුමක් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ හරියට මේ වගේ. කන විදිහ මම උන කන්න කියලා දෙනවා. කන විදිහ ඒකට උත්තර දෙන්න පුළුවන්. කන විදිහ මතක තියාගන්න කොහොමද කියලා. يعني කනකොට පාවිච්චි කරන දෙයක ලියලා තියාගන්නවා වගේ. ඔව් කන විදිහ ලියලා තියාගන්න හරි වන්න හරි. කන විදිය ලියලා තියාගන්නේ කොහොමද පුළුවන්ද ලියලා තියාගන්න. මේ බත් කියන්නේ ඒ කියන්නේ කන විදිය, ඒ කියන්නේ බත් ටික ස්වභාවය ඒව නෙමෙයි. කන විදිය.
ඒක ලියලා තියාගන්න බෑ. ඒක මතක තියාගන්නත් බෑ. ඉතින් ඒක මතක තියාගන්න ලියලා තියාගන්නත් බැරි කවර මතක තියාගන්න ලියලා තියාගෙන ඒක කරනකොට තමයි මට හරි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අර තරුණකට ස්වාමීන් වහන්සේ ඉස්මතු කරද්දී මට හිතුණා දැන් මේ ඇසීම ගැන හොයන්න කියලා අර දෙක හොයන්න එපා කියන තැනදී ඒක හරියට අහන කෙනාගේ හරියට ඒක ඔළුවේ මැහිලා ගියා වගේ වෙන්න ඕන කියලා මට හිතුණා. ඒ කියන්නේ මේක මේ දෙක නෙමෙයි කියන ප්‍රතික්ෂේප කරන තත්ත්වය යාට ඉතුරුනොත් එහෙම අරකට තියෙන නැඹුරුව සම්පූර්ණ නැති වෙලා අර එයාට වැටහිච්ච ඒ තත්ත්වේ ඉදිරියක් නැතුව ඒ තාත්විකත්වය තුළ ස්ථාවර වෙලා ඉන්නවා. එතකොට හැබැයි ස්වාමීන් වහන්සේ කියපු මේ මොකද්ද මේ උපදේශෙම තමයි ඒක එයාට තහවුරුලා තාත්වික වෙලා තියෙනවා. හැබැයි ඒක කිව්වේ මේ දෙක නෙමෙයි කියලා එතනින් කිව්වේ ඒක එයාගේ අහපු කෙනාගේ සම්පූර්ණ ඔළුවේ මැකිලා වගේ කියන ඒ දෙක හිතන්න ගන්නකොට එන්නේවත් නැත්තම් අන්න ඒ විදිහට තත්ත්වයටපත් වුණොත් අර ඇහිම කෙනෙකුට සම්පූර්ණයෙන් හිතන්න ගන්න පුළුවන්. නමුත් එහෙම ඒ දෙක ගැන හිතන්න එපා කියන එක අරයට තහවුරු වුණොත් එහෙම එයාට ඒ තත්ත්වෙන් එහාට කවදාවත් යන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒකට එයා මොනවා හරි ධර්මයේ කියලා එකක් හොයන්න හදද්දී අර එයා ඒ නිරවුල් කරගත්ත ඒ නිරවුල්භාවය අරගෙන එතනම නවතිනවා. ආයෙ එතනින් වෘද්ධියකට යන්නේ නැහැ කවදාවත්. සහ උනන්දුවකුත් නැහැ ඉතින්. එතනින් හට කරන්න දෙයක්වත් නැහැ එතනින්. හට අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ එපා කිය පැත්තකින් හිතන්න ගන්න එකකින් ප්‍රතික්ෂේප වීම මම හිතනවා මේ කියන්නේ අර පුදුම භයානකක්. එතනින් හට කතා කරන්න දෙයක්වත් නැහැ එතනින් හට ඒක නිරවුල් නැහැ පස්සේ. ඒතරේ නිරවුල්තාවයක්ම තමයි හැබැයි වැඩක් නැහැ ඒක. දැන් අර මම අර ඊයේ කිව්ව දේශනාවේදී ඇසීම ගැන කියන කාරණාවට හිතීම යොමු වුණා නම් අසන්නා සහ අසන දේ කියන එක නොලැබෙන්න ඕන මිසක් ඔය දැන් අමතක වෙනවන්න ඕන මේක නෑ කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි. ඒක තහවුරු වීම. මේක විතරයි දැන් ඉතිරලා තියෙන්නේ. ඇසීම ගැන කියන කාරණාව විතර. අන්න ඒකමයි ඇසීම මාත්‍රය කියන්නේ. ඒකමයි ඇසීම මාත්‍රය කියන්නේ. එතකොට එයින් ඔබ නැහැ. එයින් නැත්තම් එතන නැහැ. එතන නැත්තම් මෙහිත් නැහැ. අරහිත් නැහැ. එතරයි. දැන් අපිට තියෙනවා ඇසීම තියෙනවා. ඇයි ඇසීම තියෙන්නේ? ඇසීම තියෙන්නේ අසන කෙනයි අසන දෙය නැති නිසා. ඇසීම විතරක් තියෙන්නේ. ඇසීම විතරක් තියෙන්නේ. දැන් ඇසීම තියෙනවනේ. නැද්ද? ඇසීම විතරක් තියෙන්නේ අසන කෙනත් නෑ මමත් නෑ අසන දෙයක් නෑ නැති බව ලැබිච්ච නිසා ඇසීම ඇති බව වෙලා දැන් ඇසීම මාත්‍රයක් වෙන්න යනවා දැන් නැති බව ලැබීමක් නොවීමම ඇසීම මාත්‍රයයි එයින් නෑ එතන නෑ අතර නෑ නිදහස් දැන් අපර නිදහස්ද ඇසීම විතරක් ගැන හොයන්නේ නේ අර බණ්ඩාර කිව්වගේ අසන කෙනක් නෑ එයා ගැනත් නෙමෙයි හිතන්නේ අසන දෙය ගැනත් නෙමෙයි හිතන්නේ හරි ඒ දෙකම ගැනනේ ඒව ගැන හිතන්නේ නෑ ඇසීම තියෙනවා නැති බව ඇති බවයි ඇති බව ඇති කාරණාව තියෙනවා නැති බවක් දැන් තියෙනවා ඇති කාරණාවක් තියෙනවා දැන් හික්මෙන්නේ ඔක නෙවෙයි ඇසීමයි දැකීමයි දැනීමයි කියන එකට පොඩ්ඩක් සාධාරණත්වයක් දෙන්න හරි පුළුවන් කියන කාරණාව එක්ක බලනකොට ඔන්න ඕක එක්ක තමයි හොඳටම අහු වෙන කාරණා. දැන් ඇත්තටම අර කාරණාව ඇසීමක් කියන කාරණාව වුණා නම් අසන්නයි අසන දෙයි නැති බව කියන එක හිතෙන්න බෑනේ. මඤ්ඤණාවක් වෙන්න බෑනේ. හැඟීමක් වෙන්න බෑනේ. දැන් ඒක හැඟීමක් වෙනවනම් හිතීමක් වෙලා හිතීමක් කියන කාරණාවක් නෙමෙයි වෙන විදිහකට ඒකත් එක්ක ගිහිල්ලා ප්‍රපංච සංඥා සංකල්ප ගිහිල්ලා ඒකත් එක්ක යන එක තමයි විග්‍රහය ලේසි නෑ හැබැයි කරන්න ඕනේ ඒ කාරණාව අපිට මොනවා හෝ සියුම් හෝ අංශු මාත්‍ර බලාපොරොත්තුවක් තියෙනවා නිවන් දකින්න සෝතාපන්නයෙන් රහත් වෙන දුකින් නිදහසින් කරන්න බෑ. අංශු මාත්‍රම හැඟීමක් හරි තියෙනවනම් සෝතාපන්න වෙන්න ඕන රහත් වෙන්න ඕන නිවන් දකින්න ඕන හතර දුකින් නිදහස් වෙන්න ඕන කියලා බෑ. එකම දේ සත්‍ය හොයන්න ඕනේ.
දැන් ඒක දැන් අර කාරණාව මම ඔය ටික කොහොම කියනකොට මේ හැඟීම නැත්තම් එයාට සැලීමක් එනවද? නේ? සෝතාපන්න වෙන්න ඕන නම් රහත් වෙන්න ඕන හතර දුකෙන් නිදහස් වෙන්න ඕන නම් නිවන් දකින්න ඕන නම් මොකද වෙන්නේ? අර කරුණ කිව්ව ගා මොකද වෙන්නේ? අයියෝ මෙච්චර කල් කරපු වරදීනේ. නැද්ද? සැලීමක් එනවනේ. ඒ කියන්නේ මරක තියනවා කියන්නේ. ඒ කියන්නේ බෑ කියන එක. ඒ කියන්නේ බෑ කියන එක. එහෙනම් අර කරුණු දැන් ඕනම විදිහකට මොනවා හරි කාරණාවක් එක්ක අපේ හිතේ සැලීමක් එනවා නම් කරපු කරුණු එක්ක අනිවාර්යෙන් තේරුම් ගන්න අපට තාම තියෙන හොතාපන්න වෙන්න ඕනේ, රහත් වෙන්න ඕනේ, අසල දුකින් නිදහස් වෙන්න ඕනේ, නිවන් දකින්නට ඕනේ කියන හැඟීම තියෙනවා. ඇයි අපි මෙච්චර කාලයක් කරපු දේ හරි දේ කරනවා කියලා කරලා දැන් නිෂ්ක්‍රීය වුණානේ ඒක කියන කාරණාවෙන් අපේ හැඟීම එකට තියෙන නිසා. සත්‍ය වුණ කාට පුදුමතුවක් තියෙනවා. ඔවුනේ ඒක ඇත්තනේ. සත්‍ය වුණ කෙනෙක් තියෙන හතුට. එයාට දැන් නිවන් දකින්න හොත පොන්ට රහත් වෙන්න අදාළත් වෙන්නේ සත්‍ය හොයන්නේ. සරලයි. අර ඊයේ දේශනාත් එක්ක ළඟදී මේක මෙදා ටිකෙන් කරපු ටිකත් එක්ක දික්කේ දික්කමත්යන් ඔයිට තිස්සමත්යන් ඥාතිඥාතම ඔයිට කියන ඒ කාරණා ටිකත් එක්ක සාරස පොඩ්ඩක් කතා කරන්න පුළුවන් විදිහ ඒක දැන් ඒක කියන්නේ ප්‍රතිපදාවක් හැටියට වැඩෙනකොට මේ අර ඒකේ අර්ථය ඉස්මතු වීමත් එක්ක මේ අපි ගත්තොත් අනිත්‍ය කොහොමද ඒක කියන්නේ ඒක සිද්ධ වෙන්නේ කියන එක කියන්නේ ඒක ඇතුලේ හැංගිලා තියෙන එකේ අර්ථය තියෙනවානේ මේක ලක්ෂණයෙන්ම අත්පටිසංවේදී ධම්පටිසංවේදී එහෙමයි එතකොට ඒ දැන් දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියන හික්මෙනවා ඒ හික්මීම හරහා කොහොමද දර්ශනය සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අනිත්‍යයි කියන එක කියලා ගත්තොත් එකක් කාරණාවක් තමයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙමයි අනිත්‍ය කියන කාරණාව ඉස්මතු වීම කියනකොට ඊතර වීම ඥානෙනේ. වෙන එකක් වෙන්න බෑ. දුක්ඛ අනාත්ම කියන ඉස්මතු වීම කියනකොට ඊතර වීම ඥානෙ. ආරණ්‍යය කියලා ඉස්මතු වීම ඊතර වීම ඥානෙ. ඊතර වීමේ ඥානෙ විග්‍රහය කරන තැනදී විග්‍රහය තුළ ඊතර වීම කුළු ගැන්වෙන විග්‍රහයක් කරන්නත් ඕනේ නේ. විග්‍රහය ඊතර වෙන කුළු ගැන්වෙන විග්‍රහයක් කරන්නත් ඕනේ. ඒක ලස්සන බුදුන් වහන්සේ පෙන්වුවා. ඉති ඉමස්මසට ඉදන් හොත ඉමස් උප්පා ඉදන් උප්පජති කියන කාරණාවෙන් දුන්න වචන ටික. හැබැයි කෘත්‍ය ඊතර වීමයි. දිට්ඨ මත්තන් කියන කාරණාව තුළ දැන් මම අර ඊයේ කියපු කාරණාවේ දැනුත් කියවෙකේ දැන් අර බණ්ඩාරගේ අමතක කරන්න කියලා. මේකනේ දුන්නේ. මේක මේ විදිහටම අපි පැත්තකින් හමු වීම කියලා දාමු ලෝකේ. හමු වීම කියලා. ලෝකේ වචනේ කියන අපි මේක නිර්වචන වචනේ කියන කාරණා ඒකට අපි ඥානය කියලා දාමු. හමු වීම වල ඥානයි. ඥානය කියන කාරණාවම දිට්ඨ මාත්‍රය. දැන් මේ වචනේ තුල කියවිලා ඉවරයි දිට්ඨ මාත්‍රය. ඒ කියන්නේ දිට්ඨ මත්තන් කියලා මෙහෙන් කියනකොට වචනේ තුල කියවිලා ඉවරයි. ඒක විතරයි කියන කාරණාව. ඒක විතරයි කියන කාරණාව තුල කියවිලා ඉවරයි නිදහස් කියන්නේ. දැන් මනින්නේ කොහොමද? නේ? කියලා තිස්මත් වෙනවා. ඒක විතරයි කියන කාරණාව කියනකොට ඉවරයි කියලා ඉවරයි කරුණා කියන එක. මනින්න විදියක් නැහැ. ඉතින් ඒ කාරණාවම එතකොට ඒ ඉස්මතු වීම කියපු කාරණාවේ මාර්ගෘති ඉස්මතු වීම. කියපු කාරණා මාර්ගෘති ඉස්මතු වීම. ඉතින් ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. කියපු කාරණා මාර්ගෘති දුකයි කියලා කියන කාරණාව ඉතින් පිළිහිටීමක් කතාවනේ. අත්තයි ඉතින් මේ කතා එකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ කෘත්‍ය ඉස්මතු වෙලා තියෙනවා. මාර්ගෘති. මේක මාර්ගයනේ. ඒතර මාර්ගය කියන කාරණා මේක මොකද මෙතෙන්ද හික්මෙන්ට යන්නට ඕනේ. මේක හික්මෙන්ට යන්නේ අසංකතය කියන කාරණාව එක නෙමෙයි. අසංකතය නම් දිට්ඨිය මතන් කියන්න බෑ. න උපාදෝ පඤ්ඤායති න වයෝ පඤ්ඤායති නේද? එතන මේක කිව්වනේ. මේක කිව්වා. කීමක් තිබුණා කීමේ අර්ථයම කීම නැතිකම. ආරණ්‍යයේ කිව්ව ආරණ්‍යයේ කීමම ඒකේ අර්ථය විතරයි. හරියට අර උපමාන ගත්තොත් සර්පෙක් ඉන්නවා කියලා කීමම
සර්පයේ ඉදීම ලැබීම කියන කෘත්‍ය ඉක්ම වීම. ඇයි හොයන්නේ? ආ බොරුවට කියවෙන්න පුළුවන් සර්පෙක් නේ කියලා. නමුත් නැගිටලා ඉවරයි. නම බොරුවට නෙමෙයි. ගියා කියමු කෙනෙක්. කිව්ව ගමන් ගියා කියමු සර්පයා. ඒත් සර්පයා හොයලා නැහැ. ඒත් නැගිටලා ඉවරයි. එතකොට අර කියපු කාරණාවේ විග්‍රහයෙන්ම දැන් හරියට බණ්ඩාර සර්පයා ගැන මෙතන කිව්වා වගේ. පුටුවේ සර්පයෙක් ඉන්නවා. කිව්ව කාරණාව කීමම කිව්ව කාරණාව නොයේදී. සර්පයා අපි කාටියක් කරනකොට සර්පයා කයි කියන එක යෙදෙන විදිහ නැති වෙනවා. යෙදෙන දේ තියෙනවා. සර්පයාගේ සර්ප බව අන්න කරව කියන එක විස බව සර්ප බව ඒ කිසිදු කාරණාවක් යෙදෙන්නේ නැහැ. අර කියපු දෙයට හරියට ඉක්මුණා. හරියට ඉක්මුණා. කියපු දෙයට හරියට ඉක්මුණා නම් සර්පයා කණ එක සර්පයාගේ සර්ප බව සර්පයාගේ විස බව කිසි දෙයක් යෙදෙන්නේ නැහැ. කිව්ව කාරණාව කිව්ව විදිහට ඉක්මුණා නම් සර්පයෙක් ඉන්නවා කියනවා. අන්න ඒ වගේ දිත්තේ මත්තන් වුණා නම් දිත්තේ මත්තන් බව වෙම කෘත්‍ය නැහැ. දිත්තේ මත්තන් කියන කාරණා කෘත්‍ය නැහැ කියන්නේ ඒ විග්‍රහයම නැහැ. ඒ විග්‍රහ කතාව. ජාතිපත ජරා මරණ කියන කාරණාවෙම ජාතිපත ජරා මරණ කියන කාරණාව කතාව නැහැ. දැන් ඒ කාරණා මොනම ආකාරයකට හරි වැටහීමක් හරි කියන එකක් කිසිමතු වුණා නම් මම කියන ඥානය කියන එකම නෙමෙයි. එතෙන්දී අසාධාරණ වුණානේ. හට ගැනීම කියන එක අසාධාරණ වුණානේ. ඒ වැටහීම පැත්තක් මේ සත්‍ය වෙලා තියෙනවානේ. ඒ කියන්නේ ඒක ඒ සංඛාර බව කියන එක නෙමෙයි තියෙන්නේ. සංඛාර අනිත්‍යතෝ සමුප්පාදනය නෙමෙයි නිත්‍යතෝ එතකොට. ඒ වැටහීම කියන ඒ ස්වභාවය කියන්නේ ඥානය කියන එක නෙමෙයි මෙතන කෘත්‍යයක් නැතුව ඒක ජාතිපත්තින් ජරා මරණ කියනකොට අසාධාරණ තමයි තියෙන්නේ. වැටහි කියන්නේ ජාතිපත්ති ජරා මරණ ඥානයක් ලැබුණ බව. අනර්ථය. අනර්ථයමයි ඒකට. ඒක නිසානේ ඥානවත් දුතිය දානසුර තියෙන්නේ. කයදම් වයදම් විදාගම නිරෝධයම කියලා. ඒ කියන්නේ ඒක හිතනව නෙමෙයිනේ. හිතනව නෙමෙයි. දැන් මේ ඥානයක් නැති වෙන එකක් නේ. නෑ එහෙම එකක් නෙමෙයි. අභිඥා විශේෂයෙන් ඔබද කතා කරන කතා කරන්නේ. මේ විදිහකින් ධර්මයක් අහන්න කන්නිවන්නේ නැහැ කියන එක සාධාරණ නැහැ. එහෙම එකක් අරගෙන කරනවා කියලා කරන්න වෙන්නේම සංදේ කියනවා වගේ ඔළුවේ හිටගෙන තමයි කරන්න ඕනේ. නැත්නම් අපිට ඒ වචන ටික බලුවොත් එහෙම කරන්නේ හිතන්නවත් පිළියන්නේ නැහැ නේද? ඇත්තටම ගත්තොත් සත්‍යවාදී කෙනෙක්ගේ ලක්ෂණය තමයි අර හැම වෙලෙම කියන්නේ ඇහෙන්නේ මොකද්ද කියලා හොයන එක. ධර්මයක් නේ ඇහෙන්නේ. අපි කරන්නේ යන්නේ දැන් අපිට මේ අපේ මේ සමාජයේ තියෙන අමුතු මේනියාවක්. ඒ කියන්නේ නිවන් දකින්න රහත් වෙන සෝතාපන්න වෙන්න කියලා මොන හරි අමුතු දෙයක් තියෙන්නේ. අපිට මොන හරි ඇහෙනවා නම් මොකක්ද ඇහුනේ කියලා හෙව්වනම් ඉවරනේ වැඩේ. ආයෙ වෙන කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. අර ටික තමයි මට තේරෙන දෙයක් වෙන්නේ. මට තේරෙන දේ. ඇත්තටම හිතන කෙනා මට තේරෙන්න වෙන්නේ නැහැ. හිතන කෙනා මට තේරෙන කිසි දෙයක් හොයන්නේ නැහැ. හිතන කෙනා මේ කියන්නේ මොකද්ද කියලා හොයන එක විතරයි යාට තියෙන අයිතිය. එයා කරන්නේ හිතන කෙනාගේ ලක්ෂණ ඉච්චලයි. කිසි දෙයක් එයාට අවශ්‍ය නැහැ. මොන හරි යට ගන්න ඕන නම් එයා ඇත්තටම මේ පයන්නයි ජයන්නයි පයන්නයි රයන්නයි මයන්නයි. ආධ්‍යාත්මික තුළ සිහියෙන් හොයලා හරි අත්විඳීමකට නම් ඒ කියපු කාරණාව තියෙන කේ අත්විඳින එකමනේ අවුල. ඒකම ප්‍රශ්නේ වුණේ. ආයේ ප්‍රශ්නේම නම් හොයාගන්න උත්සාහය දාන්නේ ආධ්‍යාත්මනේ. ඉතින් කර යන්නේ කොහෙද මල්ලි පොල්ල කියනවා. ජරා මරණ වල පිළිදලා වෙනකොට ජරා මරණ වල සකස් වීම පෙන්නපුවාම ආධ්‍යාත්මික ජරා මරණය හොයාගන්න හදනවා. ජරා මරණ හොයාගන්න හම්බෙච්චින්ද ප්‍රශ්නෙන් ආව කෙනා ආයෙ මොකද ජරා මරණ හම්බීමකටම නේ යන්න හදන්නේ. එතකොට කියමු විදිහ වැරෙන්නේ නැහැ සම්පූර්ණයෙන්. මොන ප්‍රශ්නේ ආවේ ජරා මරණ හොයාගෙන යනවා. ඒ ජරා මරණ හොයාගත්තා නම් ආධ්‍යාත්මික මොන හරි ක්‍රමයකට ඉතින් ඒ හොයා හම්බෙච්ච හින්දමනේ ආවෙත් ඉතින් ඒකෙන් නිදහස් වෙන්න. ඒතකොට එහෙම හිතුවනම් අර කියන්නේ අර කොටු වීම කියන එක නැත්නම් අර හොයාගෙන කොටු වෙනවා කියන එක සංගලා. ඒ කියන්නේ එතනම යනවා නේද නොතේරීමක් එක්ක ඉන්න බෑ කියන ලොකු බරක් යනවා පිටිපස්සේ. ඒක තමයි අස්මේති කියන වෙමි කියන කාරණා. මේ හැම එකකට මුල බීජල කිලින්නේ. පුදුම අමාරුවක් තියෙනවා. ආයේ කවදාවත් මේ සුඛියට දැක්මකට ඉන්න තු ඉන්න බෑ. කොහෙන් ගියත් ඉරෙන්න. läග ගන්න ඕනේ කොහෙන්ද? läග නොගන්න ඉන්න හිටින්නේ ඕනේ.
ඒ බුදුහාම තිබෙන ආලේ රාම සාධාරණයි තින්නේ. ආලේ රාම ආලේ හතර කොහොමද ධර්ම කියන්නේ? කොහෙන් ගියත් ආයෝනේ. කොහෙන් ගියත් läග් ගන්න ඕනේ. මොනම හරි වෙමි කියන වඤ්ඤනාවට යන්න ඕනේ. ඔය කාරණා එක්ක හොඳට හිතලා බලන්න කියන ශ්‍රාවකයෙකුට ධර්මයේ කියන්න පුළුවන් අයිතිය නෙමෙයි හැකියාව. අනුරුණු වචන ටික හැරෙන්න වෙන මොකක්ද පුළුවන්ද කියලා. වෙන කිසි දෙයක් බෑ. ධර්මයේ කියන කාරණා වෙච්චයි. අර්ථකථනය කියන එක කෙනෙකුට. අර්ථකථනයේ ඉන්න කෙනත් එක්ක. අර්ථකථනයේ ධර්මයේ කියන කාරණාව නෙමෙයි. අවබෝධය කියන කාරණාව කතා කරන්න පුළුවන් තියෙන එකම විග්‍රහය. බුදුරණවහන්සේ පෙන්නපු මේ වචන ගැලපෙන්න විතරයි. අර්ථය කියන කාරණාව කතා කරන්නේ අදාළ කෙනත් එක්ක. අදාළ පිරිසක් එක්ක. අදාළ හිතීමේ හැකියාව කෙනත් එක්ක. මොකද එයාටනේ මේක කතා කරන්නේ. ඒ කියන්නේ අර්ථකථනය සමස්තීකරණය කරන්න බෑ. අර්ථකථනය කවදා සමස්තීකරණය කරන්න බෑ. සමස්තීකරණය කරන්න පුළුවන් නම් මජ්ජේ සූත්‍රයට අර්ථ හයක් එන්න විදියක් නැහැ. අර්ථ හයක් එන්නේ ඒක නෑ ඕනේ. දැන් එතන ඒ කාරණාවත් එක්ක ඒ හයම හරි. හරි හැබැයි තව හතක් තියෙන්නත් පුළුවන් නොගැලපෙන හිතක් එක. ඔව්. ඒක එතන ඒ කියපු කෙනත් එක්ක සාපේක්ෂයි මේ කේසකෝප සූත්‍රය හතර දෙනා විස්තර. එනේ ඒක ඒ කෙනත් එක්ක ඒ අර්ථ විග්‍රහය ධර්මපරියාය නෙමෙයි. කෙනෙකුට ධර්මපරියාය ඉස්මතු කිරීමට ඒ කෙනාගේ ස්වභාවයත් එක්ක එක්ක කෙනාගේ එක්ක පිරිසගේ ස්වභාවයත් එක්ක කතා කිරලක් විතරයි. ඒ කියලා දෙන කෙනාගේ හැකියාව තමයි. කියලා දෙන හැකියාව. කියන්නේ කෙනත් එක්ක කියලා දෙන කෙනාගේ හැකියාව. ඒක තමයි අත්ත තමයි යුක්ති ප්‍රතිබාණ කියන්නේ. දැන් බණ්ඩාර කියේ පරිවර්තන සත්‍යබයි ෂෝ හරිම පරිවර්තන හරි ඉච්චරයි නැත්තේ. ධර්මයේ කියන ඉච්චරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ හැබැයි ඒකත් අසාමාන්‍ය හැකියාව. දැන් බුදුරජාණන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙනම් විභංග කරලා පෙන්නන්නේ. මත නිසානේ. ජාතිපත ජරා මරණ කියන එක විභංගයක් නෑනේ. අරක විභංග කරලා පෙන්නන්නේ මදි කියා මදි නිසා. දැන් ජාතිය කියන එකට දැන් අර මම අර කලින් කිව්වේ ඇහැ නාම රූප පත්යෙන් කියන කාරණා හරියට වැරදි. කන නාම රූපයෙන් කියන එක හරියට වැරදි. බුදුරජාණන් කොතනකවත් කියලා නෑ. විභංගයකටත් දීලා ඔව් බුදුරජාණන් පෙන්නන්නේ නාම රූප පත්යෙන් සලආයතන කියලා. දැන් බලන්න හේතු හොයාගෙන යනකොට පවා මේ හේතු හොයාගෙන යන්නේ ඒ කාරණට අදාළ. විඤ්ඤාණයට නාම රූප කියලා තියෙනවා. කනට නාම රූප කියලා නෑ. ඇහැට නාම රූප කියලා නෑ. සලආයතන වලට නාම රූප හේතු. අපි බෙදාගෙන ලැබිලා හේතුකුත් දානවා. ඊතර වෙනවද? ඊතර වෙන්නේ කොහෙද? බෙදාගන්නේ අපට කනක් වෙනම හම්බ වුනේ ඇහැකුත් තියෙන නිසාද නැද්ද බලන්න. කතා කරන්න පුළුවන් එකත් එක්කනේ. නායකුත් තියෙන නැත්නම් අපේ කන කියලා වෙන් කරලා කතා කරන්න ඕනේ. බෙදාගත්ත එක ඉතින් බෙදා ගන්න කාරණායි ප්‍රත්‍යක් හොයන්න යනකොට ඊතර වෙන්න ඕනේනේ. ඉතින් බෙදාගත්ත දේ තියෙද්දි ඊතර වෙන්නේ කොහොමද? ඊතර වෙන්න බෑ. බෙදා ගන්න කාරණා හොයාගෙන යද්දී නාම රූප පත්‍ය සලආයතන කියන එක. ධර්මයේ කියන්නේ නාම රූප පත්‍ය සලආයතන කියන එක. ඒ කියන්නේ ඊතර වීම කියන ප්‍රතිපදා. විභංගය අඩක. විභංග කර කර අපෙන්න හිතන්න විභංග කරන්නේ. හිතන්න දෙන්න. අතනත් මේ නතුම්හාක සෝත්‍රී දානහත නතුම්හාක සම්පජහත කියන නිසාවත් දේශනා කරනවානේ. එතකොට ඒකේ මේ කිංච වික්‍රේ නතුම්හාකම් සම්පජහත කියන්නේ මොකක්ද කියන එකට රූපය වේදනාව මේ සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් එතනදී පංච උපාදානස්කන්ධය ගැන තියෙන චන්දරාගයත් නෙමෙයි ආසාවත් නෙමෙයි දුරු කරන්න කියලා කියන්නේ රූපය නේ සාමාන්‍යයෙන් එතකොට වේදනාවනේ අනේ කාරණාව ටිකක් කියලා දෙන්න සාමාන්‍යයෙන් උපමාවත් එක්ක උපමාව මොකද්ද? නාගර. දැන් පංච පාස්කන්ධ ගැන කියන්නේ පංචස්කන්ධය ගැන කියන්නේ මොකද්ද නොබේ නොමේ කියන්නේ රූපං නොබේ නොවේ කියනවා. පංචපාස්කන්ධ නොබේ නොවේ කියන්න ඕනද? ඕනේ නැහැ. කියන්න බෑ. පංචපාස්කන්ධයේ රූපපාස්කන්ධය කියන්න බෑ. නොබේ නොවේ කියන්න බෑ. නිකාත උපදානී කියලා නොබේ නොවේ කියන්නේ. ඔව්.
ඒක කියන්නත් බෑ. අනිත් එක ඔය කෘත්‍යයක් නේ. ඒක ඥානියකුත් වෙලා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය කියලා කිව්වනම් සාසවා උපාදානීය කියනකොට නුඹ නොවේ කියලා කියන්න බෑ එක පැත්තකින්. අනිත් එක ඥානියන් බවට පත් වෙලා මේ කෘත්‍යය. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර කියන මෙන්න මේ කාරණායක රූපය කියන විග්‍රහය ආස්වාදයිත උපාදානීය කියන ඥානියක්. සක්කා ඥානියක්නේ. මේ කාරණාව ආවනම් එතකොට ඒ කාරණාවේදී අහපව් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේක කියන්න දෙයක්වත් නැහැ. ඒතර දැන් කියන්නේ රූපය කියලා. එතකොට දැන් මේකේදී තොපෙක් ඉන්නවනේ. තොපෙක් ඉඳලා තමයි මේ තොගේ නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් ඉඳලා උඹලගේ නෙමෙයි කියන්නේ. නැතුව නෙමෙයි. කෙනෙක් ඉඳලා උඹලගේ නෙමෙයි කියන්නේ. දැන් ඒ කෙනා ඉන්නේ කොහොමද? දැන් කෙනාත් එක්ක දැන් පංචපාස කතාව මොකක්වත් නැහැ. කෙනා ඉන්නේ දැන් අපි තනියම ගත්තොත් අපි කෙනා ඉන්නේ ස්වરૂප විඳීම හඳුනා ගැනීම සකස් වීම දැන ගැනීම. දැන් අපි කෙනා තනියම ඉන්නකොට මෙන්න මේ නිර්වචනයද නැද්ද? අපට ගෝචර වීම මං කියන්නේ. අපට ගෝචර වීම ස්වરૂපයක්. කොහින්ගේ ස්වરૂපයක්නේ? හඳුනා ගැනීමක් දැන් අපේ සාධාරණයි නේද? දැන් මේකට පංචපාස්කන්ධ කියන්න පුළුවන්ද? බැහැ. මේ අපට ගෝචර වෙන කාරණා. එතකොට දැන් ඔන්න මේක නුඹලාගේ නොවේ කියන්නේ ස්වરૂපය කියන කාරණාව නුඹලාගේ නොවෙන්නට නම් ස්වરૂපය කියන කාරණාවට ඥානයක් තියෙන්නට වෙනවා. දැන් එහෙනම් ස්වરૂපය කියන කාරණාව හෙවීමට යොමු වෙනවා. විදීම කියන කාරණාවට හෙවීමට යොමු වෙනවා. හඳුනා ගැනීම හෙවීමට යොමු වෙනවා. හෙවීමට යොමු වෙද්දී ස්වરૂපය කියන කාරණාව එක ඊතර වීමක්ද වෙන්නේ ලැබීමක්ද? ඊතර වීම. විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීමත් එක්ක වෙන්නේ ඊතර වීම. අර්ථයම කියලා ඉවරයි. දැන් නුඹේ නොවේ කියනකොට නුඹම කියන කාරණාවම ඉක්ම වුණා ඊතර වීම කියන නිර්වචනයේදී. රූපය ස්වરૂපය හොයාගෙන යද්දී මට හම්බෙච්ච ස්වરૂපයනේ. මට ස්වરૂප බව. මොකද? සොකියත්යකට හම්බුණා කියන තැනින් මුලින් කතා කරන්නේ. සොකියත්යකට හම්බුණා කියන්නේ. ඒ කියන්නේ අපට හම්බෙච්ච කාරණාවනේ. කියන්නේ සොකියත්වේ නෙමෙයි මේ කතා කරන්නේ. සොකියත්වේ හම්බවීම. සොකියත්වේ දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ නැහැ කියන කාරණාවෙන්ම අර්ථ ගන්න වෙනවා. මෙතන යන්නේ පංච උපාස්කන්ධය හෝ පංචස්කන්ධය කියන කාරණාව කියන්නේ නැහැ කියන එකෙම අර්ථ ගන්නවා. මෙතන යන්නේ යම් කියන්නේ ගෝචරත්වයක් කියන. ගෝචරත්වයක් කියලා කියන්නේ මේ කතා කරන්න පුළුවන් දෙයක් කියන. දැන් මම අර කිව්වේ මේ ඇසීම කතා කරන්න පුළුවන්. මෙන්න ඔය කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාරණාවල් හිව්වේ මේ අන්‍ය බ්‍රාහමණෝ මේ කරුණ ටික හෙව්වනේ. එතකොට එහෙනම් අපට හම්බ වෙන කාරණා. එතකොට මෙන්න මේ ස්වરૂපය විදීම දැන ගැනීම හඳුනා ගැනීම සකස් වීම කියන කාරණා හොයන් යනකොට අපි නිවැරදිවම මේක හොයන්න යමු වීම කියන කාරණාව තුලින්ම ඊතර වීමක් නෙවෙන්නේ. එතකොට දැන් මේක ප්‍රහාණය කරන්න කිව්වේ. සම්පජාත කිව්වා. රූපං භික්ඛවේ නතුම්හාකං රූපං භික්ඛවේ නතුම්හාකං සම්පජාත. හරි දැන් මම මොන රූපේ දැන් මම අයින් කරනවා. අයින් කරනව නැත්නම් මොකද්ද? රූපේ. මොකද්ද? රූපේ. මොකද්ද අයින් කරන්නේ? රූපේ. මොකද්ද රූපේ කියන්නේ? අයින් කරන්න කලින් රූපේ දැනගන්න බෑ. නැද්ද? අයින් කරගන්න රූපේ දැනගන්නවා. එතකොට එහෙනම් රූපේ දැනගෙනයි අයින් කරනව නැත්තේ. රූපේ නුඹලාගේ නෙමෙයි අයින් කරාව කියනවා. රූපේ දැනගත්තා නම් අයින් කරන්න එක හරි. නැතුව අයින් කරන්න කිව්වොත් එහෙම කොයිද මල්ලේ පොල්ලෝ ගෙන්නේ? නැතුව අයින් කරන්න බෑ. දැන් රූපේ ගැන හොයනවා. රූපේ ගැන. තොගෙත් නෙමෙයි කියලා හම්බ වෙලා පදහතකට හම්බ වෙලා නැද්ද? රූපය හොයනකොට නුඹලාගෙත් නෙමෙයි කියන එක හම්බ වෙලා පදහත කියන එකත් හම්බ වෙලා තනි කරම හම්බුන සක්කාය නිරෝධය කියන එක. කිව්වේ නුඹලට සිදුවුනේ ඊතර වීම. මං ඊතර වුණාද? ඒත් නෑ. ඒ කතාවක් නෑ. රූපේනේ හැවි. හොයනකොට විචක්ෂණයේදී මට රූපය ගැන වැටුනේත් නෑ. මම ගැන මම කියන කාරණා හම්බුනේත් නෑ.
ඒ හොයන කෘත්‍ය විචක්ෂණශීලී බවත් එක්කම සිදුවන කාරණාව ඊතර වීම. ඒ ඊතර වීම කියන කාරණාවම නුඹ බවත්, ඊතර වීම බවත්, පජහත බවත් සියල්ලම කියවන. රූපම්බිකේ පජහත කියනකොට අඥාන කෙනා රූපේ ප්‍රහාණය කරන්න හදනවා. අඥාන කියන්නේ නෑ. බුදුරණන් හදන කිව්වේ වුණාට. නේද? ඉතින් බුදුරණන් හදන රූපේ ප්‍රහාණය කරන්න කියලානේ. රූයන්නයි පයන්නයි ප්‍රහාණය කරන්න කිව්වේ නෑ. නේ. බුදුරණන් හදේ රූයන්නයි පයන්නයි ප්‍රහාණය කරන්න කිව්වේ නෑ, රූපේ ප්‍රහාණය කරන්න කිව්වේ. අඥාන කෙනා රූයන්නයි පයන්නයි ප්‍රහාණය කරන්න යන්නේ. රූපේ ප්‍රහාණය කරන්න රූපය කියන කාරණාව හොයාගන්න වෙනවා ඉතින්ලා. හොයන කාරණාවම හික්මීම දුන්නා, ප්‍රතිපදා සිද්ධ වුණා, සම්පජාත වුණා. ඊතර වුණා. ඊතර වෙනකොට සක්කාය නිරෝධේ. ඉතින් මේකේ සාක බලන අරන් යනකොට මං අරන් යනවා කියලා දෙන්නේ නැහැ කියන. දැන් රූපේ හොයාගෙන යනකොට මන් නැති වුණාද? මට ප්‍රශ්නයක් ආවද? මම නැතුනේ නැහැ මට ප්‍රශ්නයක් ආවෙන්නේ නැහැ. දැන් මේක හොයන්නේ රූපේ කියන කාරණාව හොයාගෙන යනකොට දැන් නුඹලාගේ නෙමෙයි කිව්වනේ. දැන් ඉතින් ඇත්තටම නුඹලාගේ නෙමෙයි වෙලානේ. අපේද? අපි ඉන්නේ. අපි ස්වરૂපයක් එක්ක ඉන්නේ අපි වෙච්ච නිසා නෙමෙයිද? අපි වෙච්ච නිසා. දැන් මේක හොයාගෙන නැති ස්වરૂපය අපේ වෙලාද? අපේ වෙලා නැහැ. අපේ නැති වෙලාද? නෑ. ඒතර වෙලා. අපේ වෙලත් නැහැ, අප නැති වෙලත් නැහැ, ඒතර වෙලා. අන්න ඒ වගේ මේ ඊළඟට කියන්නේ නහිනෝ ඒතම් බන්තේ අත්තේනවා අත්තනියන්වා. මොකද කියන්නේ අත්තේනවා අත්තනියන්වා කියන කාරණාව නෑ කියනවා. නහිනෝ ඒතම් බන්තේ අත්තාවා අත්තනියන්වා. දැන් එතකොට මේක හරි පටලැවිලා තියෙනවා. දැන් මේ භික්ෂුව විග්‍රහ කරන අත්තං වාතනියන්වා කියලා. එතකොට දැන් ඔතන මේ තමා කියලා හෝ තමාට අයිතිත්වයක් අල්ලවා ගැනීමක් හෝ අල්ලවාගත්ත අයිතිත්වයක් ඉදිරියද ස්වරූප කතා කරනකොටම නෑ ඇයි දැන් මේ ප්‍රහාණය වුනේ දැන් අතන පෙන්නනවා මේ දර කෑල් ටික අල්ලා ගැනීමක් හෝ අල්ලාගෙන අයිතිත්වයක් නෑ. ඒතර ඒ කාරණාව තුලම ඒ කාරණාව ලැබිලා නෑ. මේ කාරණා තුලම මේ කාරණාව ලැබිලා නැහැ. රූපය කියන විග්‍රහය තුලම අල්වා ගැනීමක් හෝ අල්වා ගැනීමට අයිතිත්වයක් කියන නිර්වචනයක් ලැබිලා නැහැ. අල්වා ගැනීමක් හෝ අල්වා ගැනීමට අයිතිත්වයක් කියන නිර්වචනයක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? නතුම් මහකයි. කිව්වේ කාටද? තොපට. සිදුවුනේ ඊතර වීම. තෝ ඊතර උනාද? නෑ. දැන් අපට මතක් වෙන්නේ ආවා. දැන් මේ කියලා ඊළඟට ඉතින් රූපේ නැතුනද මං ඉන්නවද? ඇයි දැන් ditthya සුප්පටි විද්‍යාව වෙන්නට ඕන කාරණාව එක අර්ථ විශ්ලේෂණය ඒක කරගන්නවා ditthya සුප්පටි විද්‍යාව දාගන්න එක අයින් කරගන්නවා. අර්ථ විශ්ලේෂණය කරනකොට රූපම් භික්ක වෙන තුම්හාකන් තම් පජහත කියන එක ඇති. අර්ථ විශ්ලේෂණයට ඒ ටික ඇති. ඒ සමහර අර කරුණ ටික දැන් උපමාවක් කියනොත් නැත්නම් මදි නිසානේ. තව තහවුරු කරන්න ඕන නිසානේ මදි නිසානේ. දැන් එතකොට දැන් අපි දැන් ඒ කාරණාවනේ පස්සේ බුදුන් වහන්සේ ආයි කියන්නේ. ඉතින් ඒ කාරණාව කියන්නේ දැන් එහෙනම් මේක කියන කාරණාවත් එක්ක මේ පෙන්නන වැඩක් නැහැ කියන කාරණාවක්. අපි බලමු පොඩ්ඩක් එහෙනම් මේක මොකද්ද මේ කියන්නේ කියලා. අන්න දැන් හොයනවා එතකොට. එහෙනම් මොකද්ද මේ කියන්නේ? එහෙනම් වැඩක් නැහැ කියලා කිව්ව රූපේනේ නේ. රූපේ කියන්නේ මොකද්ද? දැන් හොයනවා. ඒක වෙනකොටම ආය වේදනාව හොයන්න ඕනේ වේද? අන්න හත්තට අනුසුති වෙන්නනවා. රූපේ ඥාන, රූප සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන, නිසරණ, ආදීනව, අස්සාද, නිසරණ, තේ සුපටිපන්න, අන්න ඊළඟට කේවලී නවට්ටම් වට්ටති. ඒ ආය වේදනාව හැවිල්ලන්නේ. දැන් මේ ඔක්කොම කියන්නේ ඒ ගෝචරات යනවා කියලා දෙන්නත් තියෙන්නේ. නැත්නම් හත්තට අනුසූත්‍රයේ තියෙන ඕනත් මේ 35 ආකාරය. ඒක හත්තට අනුසූත්‍රය කියන්න බෑ නේද වර්ණල්. 35 ආකාරයක්. ඒ 35ම ඥානෙ ඕනේනේ. නැත්නම් හරියන්නේ. නම හත්තට අනුකුදල යන්නේ. හතයි ඕනේ. 35ක් ඕනේ. අර තියෙන්නේ ඒ හොයන කාරණාව එක්ක තමයි ඥානෙ තියෙන්නේ. ඉතින් ඒ නිසා යෙදීමි හොයාගෙන යනකොට ඉතින් ආයෙ දැන් ප්‍රහාණය කළාරක දැන් නෑ. දැන් මම නැති වුණා. මං ඉන්න මං ඉද්දි මේක නැති වුණා.
ඒ කතාව මොකුත් නෑ අර්ථ පරීක්ෂණය. මේකෙදි සිද්ධ වෙන්නේ මේ ලෝකේ අර්ථ පරීක්ෂණය කරනවා. ඒ කියන්නේ මෙහෙම කරන්න යන්නේ. දැනුම සූත්‍රය ගත්ත සූත්‍රයේ නිවැරදි බව තහවුරු කරන්න අර්ථයක් පෙන්ලා දෙනවා. ඒතර විමුක්තිසාරා වෙලාද? නෑ. මේ සූත්‍රයේ නිවැරදි බව අපි තුලින් තහවුරු කරන්න අර්ථ විශ්ලේෂණයකින් තහවුරු කරලා දෙනවා මේක හරි. දැනුමෙන් හරි ඒක පිළිගැනීම ශ්‍රද්ධාවත් එක්ක. ඒක කෙනෙක්ගෙන් අහපු දේ ඉගෙන ගැනීම. අපි ඉගෙන ගත්ත දේ අපේ පැත්තෙන් හරි කියලා දෙන්න යනවා. ඉගෙන ගත්ත දේ එතකොට මේ විග්‍රහය කාගේ විග්‍රහය මේක බුදුරණවහන්සේ ධර්මයෙන් අපේ ධර්මයෙන් එතකොට. අපේ ධර්මයෙන්. දැන් අපේ අර්ථ විශ්ලේෂකයන් මේක හරි කියන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ අර්ථ විශ්ලේෂණය බුදුරණවහන්සේගේ ධර්මය හරිනම් මෙච්චරයි. අපේ ධර්ම විග්‍රහය කරන අර්ථ විශ්ලේෂණ දැම්මට පස්සේ තමයි හරියන්නේ. ඉතින් සාධාරණ සුවක්කට නෑ නේ. ඉතින් ඉතින් මේ විග්‍රහය මේකේ විග්‍රහයක් හම් වෙනවා ඊළඟට. අපේ අර්ථ විශ්ලේෂණ දාලා මේක හරි වුණොත් එහෙම විග්‍රහයක් හම් වෙනවා දුරක් කල ධර්මයක්. කාගේද ධර්මයේ? මගේ. බුදුරණවහන්සේගේ නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයක් වුණා නම් මේක එච්චරයි. තේරෙන්නේ නෑ මේක. තේරෙන්නේ නෑ. තිබ්බ විදි දිට්ඨිය සුප්පට විද්‍යා කියන්නේ කිව්ව දේ හරියට ඉගෙන ගත්තා කියන්නේ. අර්ථ පරීක්ෂණය කරද්දී විතර වෙනවා. දැන් මොකද්ද හරි? කතාව නෑනේ. විතර වෙනවනේ. මොකද්ද හරි කතාව නෑ. අද වෙන්නේ අපිට මේ සූත්‍රය බලලා සූත්‍රයත් එක්ක සූත්‍රය ඇතුළේ ලස්සන chart එක අපට ගැලපෙන විදිහට ලස්සන තියෙන්න ඕනේ. ඒක නෑ. දැන් මම අතනදී ඉස්මතු කරලා පෙන්නන්නේ. ඔන්න ඉගෙන ගත්තා. දැන් මම අර හැවිලිම කියන්නේ. හරි සජ්ජායනා කරන්න ඉගෙන ගන්න. හරි හිතන්න. කියන දේශනාවත් අහන්න. අර්ථ විශ්ලේෂණය කරන්නේ. එතකොට දැන් අරක සජ්ජායනා කරපු කාරණා අදගත්කම තියෙන්නේ දේශනාවටයි ගරුත්වය තිබුණේ. කියපු විශ්ලේෂණය ඉගෙන ගන්නකොට හිතන්න ඒ ධර්මයත් එක්ක පෙළවෙනවා. ජීවිතේ හිතන්න පෙළඹවනකොට ප්‍රායෝගිකව හිතන්න යොමු වෙනවා. ජීවිතේ කරුණු එක්කනේ. අරකේ ධර්මයේ එක්ක හිතන්න පෙළඹවනවා. මෙතන ජීවිතේ ප්‍රායෝගිකත් එක්ක අතන දැන් මේ කාරණාව කියද්දි හරියට හිතෙනවා නම් එතන විතර වෙන මාර්ගෙට ගොඩනගන්නේ ඉබේ. ඒක බැරි නිසා තමයි අර කාරණාවක් කියන්නේ. එතකොට ওই ටිකත් එක්ක යමු වෙලා සූත්‍රය හරියට දැන් ආයෙ මුලින් හිතන්න පටන් ගත්තාට පස්සේ රූපේ හිතලයට වේදනාව හිතන්න තියෙන්නේ නෑ. රූපේ හිතලා වේදනාව හිතන දෙයක් නෑ. හිතන්නේ එන්නේ නෑ. ඒ රූපේ හිතද විතර වෙනවා. අපි හිතන්නේ රූපේ හිතලා ඉවරනම ආයෙ වේදනාවක් හිතන්න ඕනේ. සංඥාවක් හිතන්න ඕනේ. සංකාරයක් හිතන්න ඕනේ. විඤ්ඤාණයක් හිතන්න ඕනේ. ඒ කියන්නේ එකකින්වත් ඊතර උනේ නෑ. ඊතර උන්නේ කියන්නේ එකක්වත් ස්වකහා ධර්මයක් නෙමෙයි. දුරක්ඛාද අර්ථ විශ්ලේෂණය. එහෙනම් ඒක බුදුරණවහන්සේගේ ධර්මයක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ ඔය ටික විතරයි. එතනින් එහාට බුදුරණවහන්සේගේ ධර්මෙ නෑ. අන්න ඒක නතුම් මාර්ග සූත්‍රය. හරි. තොපෙන්නේ මේ කියනවා. නතුම් මාර්ග. කියලා දෙන්නේ. දැන් මේ අද අමතක වෙන කාරණා තමයි මේක මේ බුදුරණවහන්සේ මේ අවකාශයකට කියලා දෙන්නේ. නැත්නම් මේ සහතන හතරට කියලා දෙන්නේ කියලා හිතනවා. දැන් තුමාකම් කියනකොට මේ ඉන්න જાතියකට කියලා දෙන්නේ. නැද්ද? ඉන්න පිරිසකට කියලා ධර්ම. ඒක අපි ඉස්සලාම දැන් ඒක පටලවාගෙන තමයි අපි ධර්ම පරියාය ගන්නවා කියන පරියායට. කියන පරියාය ගන්නවා ධර්ම පරියායට. ඔක් කරන්නේ නැද්ද? දැන් ඒ ප්‍රතිපදාවෙන් පෙන්නපු කට්ටිය හොදපන්න ආදී දේවල් જાති හොයන්න යනවා. ඇයි ඒකින් ගන්න යනවා? ඉන්න කට්ටිය කියලා. ඊළඟට දැන් මේක කියනකොට එහෙනම් ඒ කට්ටියන්ට දැන් හම්බෙන්න දිවෙන්නේ කියනෝ නැත්තේ. එහෙම දෙයක් වෙන්න දෙයක් නැහැ. ධර්මපරියයට යන්න කලින් මේ ලෝකේ කට්ටියක් ඉන්නවා කියන එක නෑ. ඒක වැරදි. ඉතින් එහෙම කියන්න බෑනේ. එහෙම කට්ටියක් නැහැනේ. නේ. දැන් ආය අනිත් පැත්තට යනවා. මේ මේක පටලවා ගන්නවා. ඒකනම් මේ සජීවී තාත්වික විස්තර කිරිල්ලක් මේ ඉන්න පිරිසකට කියන කාරණා යන්නේ නෑ. එහෙම ගියා නම් මේ ඇත්තටම අපිට හිතන්න මේ අන්න ඒ හිතන්නේ මේව තමයි දිට්ඨිය සුප්පට විද්‍යා කියන්නේ. ඒ කියන්නේ ඒ නිරවුල් කරගන්නේ. මොකද්ද මේකේ මේ කාරණාව කියන්නේ? අතන මේ සූත්‍රය කතා කරපු කාරණේ නේද? සංසේ මන්දර කරනාකු සාකච්ඡාවේදී රූපයක් ලැබෙන්න පුළුවන්ද කියලා අහපු එකේම ඒකමනේ මෙතන සිද්ධ වෙන්නේ. ඔව්. ඒකම තමයි. සියලුම ධර්ම පරියායයන් තුන. ඊතර වෙනවා.
මොකක්ද ඒක අන්තර්ගත ඔය ඉතල කිව්වේ දෙක මතන් කියන්නේ. සියලුම ධර්ම පරියායන් තුල කීමේ කෘත්‍ය කෙනෙක් මැදිහත් වී නොකිරීමේ වැඩ පිළිවෙලම. ඒකම හික්මීමේ කෘත්‍යය. දැන් මේ කීප කාරණා මොකක්කට දුන්නේ? සක්කාය නිරෝධයකට. මට කරන්න දුන්නේ. මට කරන්න පුළුවන් දෙයක් හම්බුනනම් සක්කාය තහවුරු වෙන්න. මමනේ හරියට කරේ. සක්කාය තහවුරු වෙන්න. එහෙනම් දුන්නේ විතර වෙන්නේ. සිදුවුනේ මට හරියට කරන්න පුළුවන් දෙයක්. සක්කාය තහවුරු වෙන්නේ. ධර්මපරය වෙලා නැහැ. දුන්නෙම සක්කාය නිරුද්ධ වෙන්න. සක්කාය නිරුද්ධ වෙන දුන්න කාරණාවේ මට කරන්න දෙයක් හම්බුණා නම් ඒකම සක්කාය නිරුද්ධ ධර්මයක් නෙමෙයි. කියන්නේ අහන වෙලාවේදී අපි අනර්ථයක් කරගෙන ආයි අර්ථයක් කරගෙන පස්සේ යනවා. පස්සේ යනවා. බෑනේ. අහන වෙලාවේ අනර්ථයක් කරලා පස්සේ අර්ථයක් කරගෙන යන්න බෑ. ඒකම ගන්නනේ.